ඕවාදරදී දරුදැරියනි අපි මීට ප්‍රථම පාඩම් පරිච්ඡේද දෙකකින්ම 11 වන පාඩම් එකකේ වැදගත්ම පාඩම් පරිච්ඡේදය වන විදේශ වෙළඳාම සම්බන්ධයෙන් 2000 වර්ෂයේ සිට යොමු වෙච්ච සියලුම වැදගත් පසුගිය විභාග ප්‍රශ්න සාකච්ඡා කළා. දැන් යම් වර්ෂයක ප්‍රශ්නයක් ඇහුවට පස්සේ නැවත අහන්න නැති ප්‍රශ්න තියෙනවානේ. තේරුමක් නැහැ මම මේ ඔක්කොම අයින් කරනවා. තේරුමක් නැහැනේ. ඒවා අයින් කළා අපි ඒ වෙනුවට අනුමාන ප්‍රශ්න කිහිපයක් මම අන්තිමව සාකච්ඡා කරනවා. එතකොට පිළිතුරු පත්‍ර සමීක්ෂණයේදී ඒ ප්‍රශ්න වලට ප්‍රධාන පාලක පරීක්ෂකතුමා අපේක්ෂා කරන පිළිතුරු වල ස්වභාවය ස්වරූපය මොන වගේ ස්වරූපයේ පිළිතුරුද අපේක්ෂා කරන්නේ? රචනා ශෛලියේද, කරුණුද, සමානතාද, අසමානතාද, ප්‍රධාන වෙනසද ආදී වශයෙන් ස්වරූපය සහ ධාරිතාවය. කොච්චර පිළිතුරු සංඛ්‍යාව ලියනවද? කොච්චර ප්‍රමාණාත්මකව ලියනවද කියලා විශ්ලේෂණය කරමින් ඒ පිළිතුරු කොටස් සඳහා ලකුණු ලබා දෙන ආකාරය ගැන හොඳ අවබෝධයක් ලබා දුන්නා. දැන් මම හැමදාම කියන දේ දැනුත් කියනවා අනිවාර්යයෙන් ඔබ තියරි පාර්ට් එකක් ඉගෙන ගත්තා වගේම මේ ප්‍රශ්න සාකච්ඡාව අතිශය වැදගත්. ඒක ඔබට නෙවෙයි මටද වැදගත්. දැන් මම ඇත්තටම උත්තරපත්‍ර පිළිතුරු පත්‍ර සමීක්ෂණයට සහභාගී වෙන්න පෙර මම විශ්වාස කරනවා මගේ ඇතුණුත් වැරදි වුණා. වැරදි කියන්නේ මේ ළමයිට මේ බුරුදොල ඉගෙනුව කියන එක නෙවෙයි. අනවශ්‍ය කරුණු ඉගෙනුව කියලා මං හිතන්නේ. යම් ප්‍රශ්නයකට මං අනවශ්‍ය පිළිතුරු ලියුවා ළමයට. තේරෙනවද? අපේ මනස හැදුනා පළවෙනි අවුරුද්දේම. දෙවන තුන්වන අවුරුද්දේකට නැති. දැන් අතර උත්තරපත්‍ර පරීක්ෂණයට සහභාගී නොවන ගුරුවරයාට වඩා මම දන්නවල මට ලියන්න ඕන ක්‍රමය කියලා දෙන්න. දැන් අපි දන්න හැම දෙයක්ම ලියලා වැඩක් නැහැනේ. දැන් මගේ ඇතුළත එහෙම වැරදි වුණා කියලා මම පිළිගන්නවා ඒ කාලේ. මාකින් යන පෙර. තේරුණාද? ඒ නිසා දැන් මට ඒ පිළිතුරු වල සීමාවන් ප්‍රශ්නේ අහන ස්වභාවය අනුව පිළිතුරේ ධාරිතාවය දැන් තීරණය කරන්න පුළුවන් බොහොම ලේසියි. මම මේ ප්‍රමිතිය දන්නෝ දැන්. ප්‍රශ්නවල සහ පිළිතුරු ප්‍රමිතිය. දැන් මම දැනගත්තේ පිළිතුරු පත්‍ර සමීක්ෂණයේදී. දැන් ඔබත් මේ කරන්නේ මොකද්ද මාත් එක්ක? ඒ හා සමාන ජොබ් එකකට දැන් කරන්නේ. මමත් කරන්නේ ඒකීම් කරනවා. අපිටත් හැම අවුරුද්දෙම පළවෙනි දවසේ ආරම්භක සම්මන්ත්‍රණයක් තියෙනවා මාකින් ස්කීම් එක පැහැදිලි කර දීමේ සම්මන්ත්‍රණය. ඒකෙදි ප්‍රධාන පාලක පරීක්ෂකතුමා ප්‍රශ්නෙන් ප්‍රශ්නේ කොටසෙන් කොටස අරගෙන විග්‍රහ කරනවා. මේකෙන් අපි අපේක්ෂා කරන මේකයි මේකෙන් මෙන්න මේ විදිහට අපි හිතන්න ඕනේ. සමහරට දරුවෝ මෙන්න මේ වගේ කෝණෙන් දකි. නමුත් ඒක නෙවෙයි අපි ඉල්ලන්නේ. ආදි වශයෙන් ලොකු විග්‍රහයක් කරනවානේ. ඉතින් ඒ හා සමානම විග්‍රහනේ මම මේ කරන්නේ. ඉතින් ඒ නිසා මම කියන්නේ දැන් මම ඒ අපේ ප්‍රධාන පාලක පරීක්ෂකතුමා ජ්‍යෙෂ්ඨ කතිකාචාර්යවරයා ඒ විශ්ලේෂණය කරද්දී මම යමක් ඉගෙන ගත්තා නම් මම ප්‍රශ්නවල සහ පිළිතුරුවල නිවැරදි ප්‍රමිතිය නිවැරදි සීමාවන් තේරුම් ගත්ත නිසා මට අද බොහොම සරලව ඔබට උගන්වන්න පුළුවන්. එහෙමනම් දැන් මම කරන්නේ ප්‍රධාන පාලක පරීක්ෂකවරයා කරපු දෙයම හෝ සමාන දෙයක්නේ. එහෙනම් ඔබටත් ඒක අනිවාර්යෙන් ප්‍රයෝජන ලැබෙනවා. තේරෙනවද මම කියන එක? ඉතින් මම මේ ප්‍රශ්න සහ උත්තර විශ්ලේෂණය කරද්දී යමක් ඉගෙන ගත්තා නම් ඔබත් අනිවාර්යයෙන්ම ඉගෙනගත යුතුමයි. ඉගෙනගත යුතුමයි. ඒ නිසා තියරි පාර්ට් එක ඉගෙන ගත්තා වගේම හෝ ඊටත් වඩා අවධානයෙන් මේ ප්‍රශ්න සාකච්ඡාව ඔබ සම්බන්ධ වෙන්නට ඕනේ. පැහැදිලිනේ? රයිට්. අපි බලමු අද පළවෙනි ප්‍රශ්නේ 2006 නව නිර්දේශයට යොමු වෙච්ච විභාග ප්‍රශ්නයක්. 2006 අවුරුද්දේ නව නිර්දේශයට යොමු වෙච්ච ප්‍රශ්නයක්. ඒ පස්වෙනි ප්‍රශ්නේ රෝම ඉලක්කම් 3. පස්වෙනි ප්‍රශ්නේ රෝම ඉලක්කම් 3 සම්පූර්ණ ප්‍රශ්නයක්. ඒ කියන්නේ ලකුණු 3ක ප්‍රශ්නයක්. හරි කාර්යයන් 3ක් ඇතුළත් පිළිතුරු ලකුණු 3ක් දීලා තියෙන්නේ. ඒ එදා. නමුත් 2010 වර්ෂයෙන් පස්සේ මොකද උනේ? ලකුණු 3 පිළිතුරු මේ ප්‍රශ්න කොටස් අයින් කරලා ලකුණු 4 ප්‍රශ්න බවට පරිවර්තනය කළා. එහෙනම් අද නම් අනිවාර්යයෙන්ම ලකුණු 4ක් ලැබෙන්නට ඕනේ. ඒකත් ඔළුවේ තියාගන්න තේරෙනවද? අද නම් එක වැඩි කිරීම 4 සමානයි ලකුණු 4ක්ම ලැබෙන්නට ඕනේ. දැන් මේකේ ප්‍රශ්නේ සහ පිළිතුරු පරණ නෑනේ. ඒක එදා වගේම අදත් වළංගුයි. නමුත් අපේක්ෂිත පිළිතුරු සංඛ්‍යාව සහ ලබා දෙන ලකුණු අනිවාර්යෙන් වෙනස් දැන්. මොකද්ද? එක කරුණක් වැඩි වුණා. එක ලකුණක් වැඩි වුණා. තේරෙනවනේ? එතකොට ලෝක වෙළඳ සංවිධානයේ කාර්යභාරය කෙටින් විස්තර කරන්න WTO. දැන් මම ඔබට තියරි පාර්ට් එක උගන්වන පරිච්ඡේද වලට ඔබ අනිවාර්යයෙන්ම සම්බන්ධ වුණා නම් ඔබට මතකද මම කොච්චර සංවේදීව මේ ආයතනය ගැන කතා කරාද කියලා. කොච්චර සංවේදීව කොච්චර මේ ආයතනයේ ලෙන්ගතුව
සාකච්ඡාව මෙහෙවද කියලා. ඒ ලෙන්ගතු භාවයේ නිසාම තමයි මට WTO ගැන හොඳ අවබෝධයක් තියෙනවා. මං කියන්නේ ඔබත් එහෙම ලෙන්ගතු වෙන්න ඕන. ඇල්මක් දක්වන්න ආදරය කරන්න ඕන. මොකද මම එදා විග්‍රහ කරන්න නැත්නම් මෙහෙමයි. දැන් WTO කියන කොටම මට හැඟෙන්නේ ලෝකේ නිදහස් අන්තර්ජාතික වෙළඳාමට අවශ්‍ය මාර්ගය පාර විවෘත කර දෙන සංවිධානය වශයෙන්. ලෝකේ නිදහස් අන්තර්ජාතික බාධාවලින් තොරව නිදහසේ ආනයන සහ අපනයන කටයුතු දෙන්නට අවශ්‍ය මාර්ගය විවර කර දෙන ආයතනයක් වශයෙන් මම දකින්නේ. සාමාන්‍යයෙන් මම පෞද්ගලිකව පුංචි කාලේ ඉඳන් අද දක්වා මම මගේ නිදහස ගැන මම ටිකක් ඉතා කැමැත්තෙන් ඕනෑකමෙන් අවධානය යොමු කරනවා. මම මගේ නිදහසට බාධා කරන්න මම කැමති නැහැ. දැන් මම රජේ පාසලක වසර 15ක් පමණ උගන්වල වසර 12ක් උත්තර පරිසර සමීක්ෂණය දීලා මම ඉවත් වෙන්න ප්‍රධාන හේතුව මොකද්ද? නිදහස. දැන් රජේ පාසලක අපිට ස්වාමියෙක් ඉන්නවනේ. කොන්දේසි තියෙනවා අපේ ඕන්ලාට නිවාඩු ගන්න බෑ. තේරුණාද? වැටුප්පව සීමා සහිතයි. මම කැමති වුණේ නැහැ. ඒ නිසා මම ස්වාධීන වෘත්තිකයෙක් වුණා. එහෙම නෙවෙයි මේ මගේ නිදහස. එතකොට මම නිදහසට කැමති වගේම ඔබ නිදහස භුක්ති විඳින දකින්න ඒත් මං ආසයි. ඒ මගේ හැටි. එහෙමනම් ලෝකෙට නිදහස් අන්තර්ජාතික වෙළඳාමක් නිර්මාණය කරන්න ක්‍රියාත්මක වෙච්ච සුප්‍රකට ආර්ථික විද්‍යාඥයා කවුද? ඩේවිඩ් රිකාඩෝ. එහෙම කියන්නේ එයා තමයි අද ලෝකේ පුරා භාවිතා වන සාපේක්ෂ වාසි න්‍යායවත් සාපේක්ෂ පිරිවැය න්‍යායේ නිර්මාණකරු. එයා තමයි ඒකේ ෆවුන්ඩර්. තේරුණාද? එයා කිව්ව මොකද්ද? සෑම රටක්ම සාපේක්ෂ වශයෙන් වාසි සහගත දේවල් නිපදවල අපනයනය කරලා ලබන විනිමය තුලින් සාපේක්ෂව අවාසි සහගත දේවල් නිපදවන්නේ නැතුව විදේශයන්ගෙන් ගෙන්න ගන්න. ආනයනය කරන්න. එහෙම කරාම සෑම රටකටම වාසියක් වන බව. ඕකනේ යාගේ න්‍යාය හරය. එහෙනම් එයාගේ න්‍යාය අනුව එයා ප්‍රාර්ථනා කරේ මොන වගේ වෙලදාමද? නිදහස් ජාත්‍යන්තර වෙලදාමක්. ඇයි? එයාගේ න්‍යාය සාර්ථක වෙන්න. එයාගේ න්‍යාය සත්‍ය වෙන්න නම් සෑම රටක්ම අපනයනය කරන්න ඕනේ. සෑම රටක්ම ආනයනය කරන්න ඕනේ. ඒක වෙන්න නම් සෑම රටක්ම ආනයන අපනයනය මත සීමා මායිම් නැත්තම් වෙළඳ සම්බාධක පනවා නොතිබෙන්නට ඕනේ. තේරුණාද කතාව? එහෙනම් රිකාඩෝ අපිට විවෘතව නොකියුවට රිකාඩෝගේ න්‍යාය යට තියෙන්නේ මොකද්ද? නිදහස් අන්තර්ජාතික වෙළඳාම. බාධා නැති වෙළඳාම. දැන් එයා මිය ගිහිල්ලානේ. එයා මිය ගිහිල්ලා. ඒ නිසා තමයි සමහර කතිකාචාර්යවරු ගුරුවරු කියනවා දැන් මේ WTO කියන්නේ ඩේවිඩ් රිකාඩෝගේ අවතාරය කියලා. ඩේවිඩ් රිකාඩෝගේ අවතාරය කිය සමහර අය කියන මම නෙවෙයි. මම ඒකට ටිකක් ඉතින් වචනෙට ටිකක් කැමති නැහැ අවතාරයකට දාන එක. ඒ වගේ සුප්‍රකට මේ ලෝකයක් වටන මේ පුද්ගලයෙක් මම කියන්නේ WTO කියන්නේ ඩේවිඩ් රිකාඩෝ යලි ඉපදිලා. ඒක වඩා අහිංසකයිනේ. WTO කියන්නේ ඩේවිඩ් රිකාඩෝ යලි ඉපදිලා. ඩේවිඩ් රිකාඩෝගේ ප්‍රාණය තමයි මේ WTO තුල තියෙන්නේ. ඇයි මං එහෙම තර්ක කරන්නේ? ඩේවිඩ් රිකාඩෝ කළේ නිදහස් අන්තර්ජාතික වෙළඳාමක් ලෝකේ ස්ථාපිත කර පවත්වාගෙන යාම තමයි එයාගේ සිහිනය. ඒ සිහිනය අද සැබෑ කරන්නේ කවුද? WTO. මෙයාලගේ මූලික කාර්යය මොකද්ද? ලෝකේ රටවල් විසින් ආනයන අපනයන වෙළඳාම් මත පනවන තීරු බදු මෙන්ම තීරු බදු නොවන බාධක හැකිපමණ අයින් කරලා නිදහසේ ආනයන අපනයන ක්‍රියාවලිය පවත්වාගෙන යාමට ඉඩකඩ සැලසීම. එහෙනම් රිකාඩෝගේ තීරීම තමයි මේගොල්ලෝ කරන්නේ. තේරුණාද? ඒ නිසා තමයි පුද්ගලිකව මේකට මේ ආයතනයට මම වැඩි ලෙන්ගතුකමක් තියෙන්නේ. මොකද මම නිදහසට කැමති කෙනෙක්, අනුන්ගේ නිදහස ආරක්ෂා කරන්න කැමති කෙනෙක්. එහෙනම් නිදහස් අන්තර්ජාතික වෙළඳාම බිහි කරන්න ක්‍රියාත්මක කරන ආයතනයක් වශයෙන් මම මේ ආයතනයට ගොඩක් කැමතියි. ඉතින් එහෙම කැමති වීම තුළ මට මේ ආයතනය ගැන හොඳ අවබෝධයක් ඇති වෙනවා. මේ ආයතනයේ විශේෂකරු මට මතක හිටිනවා. ඕගොල්ලොටත් එහෙම වෙන්න පුළුවන් නම් මම හිතන්නේ ඒක විභාගයට ලොකු ශක්තියක් වෙයි. තේරෙනවද? දැන් තව තියෙනවා දැන් ලෝක බැංකුවත් කියන්නේ පුළුවන් තරම් විදේශ වෙළඳාම් මත බාධක අයින් කරන්න කියලා. දැන් දුප්පත් රටකට ණය දෙනකොටත් කොන්දේසියක් දාන්න බාධක අයින් කරන්න කියලා ඒ කියනවා. නමුත් ඒ ඔක්කොටම ආයතන වඩා IMF එකටත් වඩා තේරුණාද? අන්තර්ජාතික වෙළඳාමේ නිදහස ආරක්ෂා කර දෙන්න ක්‍රියා කරන ආයතනය තමයි WTO. World Trade Organization. මතකයිනේ? එතකොට මේකේ මූලස්ථානේ තියෙන්නේ කොහෙද?
දෙපාරක් විතර විභාගයට අහලා තියෙනවා MCQ ප්‍රශ්න මම ඉස්සරහට කතා කරනවා. කොහෙද? ස්විට්සර්ලන්තේ කොහෙද? ජිනීවාවල තමයි හෙඩ් ඔෆිස් එක තියෙන්නේ. මේගොල්ලන්ගේ ප්‍රධාන කාර්යයන් තමයි ජාත්‍යන්තර වෙළඳාමේ ඇති බාධක අවම කිරීම. බාධක අවම කරනවා කියන්නේ WTO කියන සංවිධානයට කිසියම් රටක රජයක් විසින් නීත්‍යානුකූලව පත්වෙච්ච රජයක් විසින් විදේශ වෙළඳාම් මත පනවන නීති රීති ඒ වගේම වෙළඳ සම්බාධක අයින් කරන්න මෙයාට අත දාන්න බෑ. තේරුණාද? මෙයා කරන්නේ සුහදව. දැන් මෙයාගේ සමාජිකයෝ ඉන්නවනේ රටවල් කීයක්ද? අපි කලින් පරිච්ඡේදය කතා කරා. මෙයාගේ සමාජික රටවල් 164ක් දැනට තියෙනවා ශ්‍රී ලංකාව ඇතුළු. ඒ සමාජික රටවල් වල රජයන් වෙත මෙයාට කියන්න අයිතියක් තියෙනවා ඉල්ලීමක් කරන්න පුළුවන් කරුණු අවබෝධ කර දීලා වෙළඳ සම්බාධක අයින් කරන්න. වෙළඳ සම්බාධක අයින් කරොත් තමයි අපනෑන මේට වඩා දිරිගැන්වෙන්නේ. තේරුණාද? එහෙම වුණොත් තමයි විශාල විනිමයක් අපට උපයලා රටේ ඩොලර් සංචිතය ගොඩනගන්න පුළුවන්. ඒ වගේ අවබෝධ කර දීලා වෙළඳාමේ ඇති බාධක ඉවත් කරන්න WTO ක්‍රියාත්මක වෙනවා. දෙවෙනි එක තමයි ජාත්‍යන්තර වෙළඳාමට අදාළ ප්‍රතිපත්ති සකස් කිරීම. අන්තර්ජාතික වෙළඳ ප්‍රතිපත්ති නැත්තම් තේරුණාද? මේකේ තේරුම අන්තර්ජාතික වෙළඳ ප්‍රතිපත්ති. අන්තර්ජාතික වෙළඳ ප්‍රතිපත්ති මේ දෙවෙනි කියන්නේ ඒකයි. අන්තර්ජාතික වෙළඳ ප්‍රතිපත්ති. ජාත්‍යන්තර වෙළඳාම ප්‍රතිපත්ති කියන්නේ අන්තර්ජාතික වෙළඳ ප්‍රතිපත්ති සකස් කිරීම ක්‍රියාත්මක කිරීම කරන්නේ WTO එකයි. ඒ කියන්නේ මුළු ලෝකෙටම වළංගු විය හැකි. මුළු ලෝකයේ සියලු රටවල් වලට වාසිදායක විය හැකි විදේශ වෙළඳාමක් බිහි කරන්න අවශ්‍ය දර්ශනයන් නැත්නම් මූලික මූලධර්ම සැකසීම සහ ක්‍රියාත්මක කිරීම WTO ගේ ප්‍රධාන කාර්යයක් වෙනවා. තුන්වෙනි එක තමයි ජාත්‍යන්තර වෙළඳ කටයුතුවලදී ඊට සම්බන්ධ ජාත්‍යන්තර ආයතන සමග සහයෝගයෙන් කටයුතු කිරීම. ඒක ඊටාම හොඳ කාර්යයක්. දැන් WTO ක දන්නවා එයාගේ කාර්යභාරය. ලෝකයේ සියලුම රටවල් වල විදේශ වෙළඳාම් මත පනවා ඇති සම්බාධක අයින් කරලා නිදහසේ ජාත්‍යන්තර වෙළඳාම සක්‍රිය වෙන ඉඩ දීමෙන් මීට වඩා පුළුල් ලෝක වෙළඳාමක්. ඒ නිසා මීට වඩා පුළුල් ලෝක නිෂ්පාදනයක්. මීට වඩා පුළුල් ලෝකයේ සෑම රටකම සංවර්ධනයක් අපේක්ෂා කරන ආයතනයක් නේ. එතකොට එහෙම ආයතනයකට පුළුවන් ටිකක් අත්නොමතික වෙන්න. අපි මේ වගේ බරසාර රාජකාරියක් කරන්න. අපි මේ ජාතික නෙවෙයි විශ්වීය සේවයක් කරන්න කියලා ඒගොල්ලෝ නිකන් අර ඒකාධිපති ස්වරූපයක් වෙන එහෙම වෙන්නේ නැහැ. ඒකයි මම කිව්වේ මේක බොහොම අහිංසක සංවිධානයක්. මෙයාලා ජාත්‍යන්තර වෙළඳ කටයුතු වලදී ඊට සම්බන්ධ ජාත්‍යන්තර ආයතන තියෙනවානේ. අන්නේ ඊට සම්බන්ධ ජාත්‍යන්තර ආයතන සමග සහයෝගයෙන් එකට අත්වල බැඳගෙන ක්‍රියාත්මක වෙනවා. තේරුණාද? ඒ කියන්නේ අන්තර්ජාතික වෙළඳාම හා සබැඳි සේවාවන් ඉටු කරන වෙනත් ජාත්‍යන්තර ආයතනත් එක්ක ගැටෙන්න යන්නේ නැහැ. මොකද මේ ගැටෙනවා යනු මෙයාලගේ ඉලක්කයට යන්න බැරි වෙනවා. මෙයාලගේ අරමුණු වලට යන්න බැරි වෙනවා. මොකද මෙයාලා රජයකට කරුණු අවබෝධ කර දීලා ඉල්ලීම් කරලා පොඩි බලපෑමක් කරනකොට වෙළඳ බාධක අයින් කරන්න කියලා සෙසු සංවිධානය කියන්න පුළුවන් නෑ. ඒක බොරුවක්. ඒක කරන්න අවශ්‍ය නෑ කියලා. ඒ නිසා හැමෝගම සහයෝගය අරගෙන තමයි කරන්න බලන්නේ. මොනවද උදාහරණ? එකක් තමයි ලෝක සෞඛ්‍ය සංවිධානය. ලෝක සෞඛ්‍ය සංවිධානයට පුළුවන් අනිවාර්යයෙන්ම අන්තර්ජාතික වෙළඳාමට බලපෑම් කරන්න. ඇයි? එක නිෂ්පාදිත විශේෂම ආහාර පාන, ඒ වගේම මොනවද සීතකල මාළු අපනයනය, කෘෂි කාර්මික ද්‍රව්‍ය අපනයනයේදී අනවශ්‍ය ලෙස සනීප ආරක්ෂක සීමා දාන්න පුළුවන්. අනිවාර්යයෙන්ම සනීප ආරක්ෂක සහතිකයක් ඕනේ. මෙන්න මේ වගේ රසකාරක 100%ක්ම අඩංගු වෙන්න බෑ. ඒ වගේ සනීප ආරක්ෂක සීමා දැම්මුත් මොකද වෙන්නේ? ඒකත් ලෝකවල දාම ලොකු ප්‍රශ්නයක් වෙනවා. අන්න ඒ නිසා එවැනි ආයතන සමග සහයෝගයෙන් කටයුතු කිරීම මෙයාලගේ ප්‍රධාන කාර්යයක්. ඒ වගේම වගකීමක්. ඒ වගේම යුතුයකමක්. තේරුණාද? ඊළඟ එක තමයි හතරවෙනි එක බහුපාර්ශ්වීය වෙළඳ කිවිසුම් වලට අදාළ නීති රීති සකස් කිරීම. දැන් මේ WTO ගැන කතා කරද්දී අපි කතා කරා මෙයාලගේ මූලධර්ම කීපයක් තියෙනවා. මූලධර්ම. එක මූලධර්මයක් තමයි සමාජික රටවල් වලට වෙළඳ ආරක්ෂණ ගිවිසුම් ඇති කරගන්න බාධා කරන්නේ. වෙළඳ ආරක්ෂණ ගිවිසුම් කියන්නේ එක්කොත් වෙනත් රටක් සමග රටවල් දෙකක් එක්ක ගිවිසුමක් ඇති කරගන්නවා. තීරු බදු බාධක නැතුව වෙළඳාම් කරන්න. නැත්නම් රටවල් කීපයක් සමග. ඒක බහුපාර්ශ්විකයි. ඒවට බාධා කරන්නේ නැහැ. නමුත් ඒ
ගිවිසුම ඇති කරගන්නේ ලෝක සෙසු රටවල් වලට හානියක් කරන්න නම්. ලෝක වෙළඳ පොල්ලට අනවශ්‍ය පරිදි පීඩනයක් දෙන්න නම් ඒකට මේගොල්ලෝ කැමති වෙන්නේ. තේරෙනවද? එහෙම නැතුව තම තමන්ගේ රටවල් වෙළඳාම ශක්තිමත් කරගන්න වෙළඳ ආරක්ෂණ ගිවිසුම් වලට යන්න ඉඩ දෙනවා. ඒ කියන්නේ ද්විපාර්ශ්වික හා බහුපාර්ශ්වික වෙළඳ ගිවිසුම් වලට යන්න ඉඩ දෙනවා. අන්න ඒවට අදාළ නීති රීති සකස් කිරීමත් ඒ නිසා මේගොල්ලෝ කරනවා. තේරෙනවනේ? ඊළඟට නිදහස් වෙළඳාම දියුණු කිරීමට කටයුතු කිරීම. දැන් මේක ඉතින් මම තරම් කැමැත්තක් නැහැ පස්වෙනි එකට. මොකද දන්නවද? ඒ පස්වෙනි එකෙන් කියන දේ පළවෙනි එකනුත් ඉතින් කියවුණා. එහෙම නේද? එහෙම නේද? ජාත්‍යන්තර වෙළඳාම ඇති බාධක අවම කිරීම නැත්නම් ඉවත් කිරීම. නැත්නම් බාධක බැහැර කිරීම. ඉවත් කිරීම කොත් කමන්නේ බැහැර කිරීම කොත් කමන්නේ බැහැර කිරීම. ඉතින් ඕකම කියවෙනව නේද මේකේ? නිදහස් වෙළඳාම දියුණු කිරීමට කටයුතු කිරීම. කමක් නැහැ. ඉතින් කන්ට්‍රෝල් චීෆ් එහෙම අරන් තියෙනවා. මේ වගේ උත්තර ගොල්ලෝ මං කියන්නේ ඔළුවෙන් අයින් කරන්න කමක් නැහැ. අර මූලික උත්තර ටික ගන්න. තේරෙනවද? දැන් මේක සමානයි. මොකද සමහර වර්ෂවල ප්‍රධාන පාලක පරීක්ෂකවරයව මේ වගේ උත්තර දෙකක් ලියුවොත් ලකුණු දෙන්න එපයි කියලා. ඒක ඉතින් පුද්ගලයාගේ ඒක මානසිකත්වය අනුව තේරෙනවද? ඉතින් සමහර අවුරුද්දේ ඒගොල්ලෝ මේ වගේ දෙකක් දානවා. ඉතින් අපිට කොන්දක් හදා ගන්න ඕනේ. අපි විශේෂ බුද්ධිමතිකු වෙන්න ඕනේ. මොකද්ද? ඒ එකම දේ කියවෙන උත්තර වලින් අපි බැහැර වෙලා සම්පූර්ණ එක අංශ වලින් කියන්න පුළුවන් මූලික උත්තර කියන්න. 6 වෙනි එක තමයි අඩු දියුණු රටවලට විශේෂ සැලකිලි දැක්වීම. අන්න ඒක හොඳ උත්තරයක්. ලෝක වෙළඳ සංවිධානයෙන් ලබා දෙන හොඳ සේවයක් තමයි දුප්පත් රටවලට විශේෂ සැලකිලි දක්වනවා. ඒ කියන්නේ යැපුම් මට්ටමටවත් ආදායම් ලබන්නේ නැති දිලිඳු රටවල් වලට සමාජික දිලිඳු රටවල් වලට ධනවත් නැත්නම් යම් යැපුම් මට්ටමක් ඉක්මවා ආදායම් තියෙන මධ්‍යපන්ති ආදායම් ලබන රටවලට වඩා වැඩි අවධානයක් යොමු කරලා වැඩි සහන සලසන්න කටයුතු කරන්නේ කොහොමද මොනවාටද? මෙන්න මේ වගේ දියුණු රටවල් වලට. අඩු දියුණු රටවල් වලට. උදාහරණයක් වශයෙන් අඩු දියුණු රටවල් වලට තමන්ට අත්‍යවශ්‍ය ආනයන ගෙන්වන්න සල්ලි නැත්නම් තමන්ගේ සමාජිකත්වයේ දරන ධනවත් රටවල් එක සාකච්ඡා කරලා කවුන්ටර් ට්‍රේඩ් සිස්ටම් එක යටතේ. ඒ කියන්නේ මොකද? කවුන්ටර් වෙළඳාම කියන්නේ අර දුප්පත් රටවල් කොහොම හරි තමන්ගේ සීමිත ධනය පාවිච්චි කරලා විවිධ ක්‍රමෝපායන් ඔස්සේ තමන්ට අවශ්‍ය ආනයන මේ සාර්ථක කරගන්නවා. අන්න ඒ වගේ හරි කමන්නේ වෙනත් කියන්නේ පොහොසත් සමාජික රටවලින් මේගොල්ලන්ට අවශ්‍ය සහල් ලබා දීමේ මේගොල්ලන්ට මුහුණ දෙන පීඩනයෙන් මේගොල්ලෝ ගලව ගන්න ක්‍රියාත්මක කරනවා. ඒකයි අඩු දියුණු රටවලට විශේෂ සැලකිලි දැක්වීම කියලා කියන්නේ. ඊළඟට වෙළඳ හා තීරුබදු ප්‍රතිපත්ති සම්පාදනය. විවිධ වෙළඳ ප්‍රතිපත්ති තීරුබදු අය කිරීම සම්බන්ධ ප්‍රතිපත්තිත් මේගොල්ලෝ සම්පාදනය කරනවා. සම්පාදනය කරන මේගොල්ලන්ගේ ප්‍රතිපත්ති ක්‍රියාත්මක කරන කිසිම රජයක් බැඳිලා නැහැ. බලපෑම් කරන්නෙත් නැහැ. නමුත් මේ තීරුබදු ප්‍රතිපත්ති සම්පාදනය කරලා මේව ඉදිරිපත් කරන සමාජික රටවල රජයන්ට. ඒතර රජයන්ට හැඟෙනවා නම් ඒගොල්ලෝ හදන තීරුබදු ප්‍රතිපත්ති වලට වඩා ඒගොල්ලෝ හදපු සහ ක්‍රියාත්මක කළ වෙළඳ ප්‍රතිපත්ති වලට වඩා මේ WTO ක ප්‍රතිපත්ති ඉතා ඉදිරියෙන් ඉන්නවා කියලා අන්න ඒ රටවල ආණ්ඩු වලට මේ ප්‍රතිපත්ති ක්‍රියාව දාන්න පුළුවන්. ඕන ප්‍රතික්ෂේප කරන්න පුළුවන්. තේරෙනවද? මෙන්න මේ වගේ ඊටාම අගනා සේවාවන් කීපයක් WTO එකෙන් කරනවා. තව විශේෂ දෙයක් මතක් කරන්න ඕන මේකට WTO එක සමාජිකයන්ගේ වෙළඳ ආරවුල් බේරුම් කරන බේරුම් කරුවා වශයෙන් ක්‍රියාත්මක වෙනවා. සමාජිකයන්ගේ වෙළඳ ආරවුල්. දැන් සමාජික රටවල 164ක් කිව්වනේ. ඒගොල්ලෝ අතර වෙළඳ ආරවුල් තියෙන්න පුළුවන්. උදාහරණයක් වශයෙන් ඒගොල්ලෝ රටවල් කීපයක් එක්ක බහුපාර්ශ්වික වෙළඳ ගිවිසුමක් ඇති කරගන්නවා. හරිද? ඒකේ කොන්දේසි තියෙනවා. විකිණී යුතු මිල යම් කාලයක් තුල විකිණී යුතු භාණ්ඩ වර්ග සතිපතා හෝ මාසපතා අවම වශයෙන් සපයන ප්‍රමාණය මේ කොන්දේසි කඩ කරලා මිල වැඩි කරලා විකුණන්න පුළුවන්. සැපයුම අඩු කරන්න පුළුවන්. තේරෙනවද? බාල භාණ්ඩ යවන්න පුළුවන්. ඉතින් ගැටුම්. අන්නේ ආරවුල් දෙපක්ෂය සමගම සම්බන්ධීකරණය කරලා දෙපක්ෂයම සමග සාකච්ඡා කරලා දෙපක්ෂයට කරුණු අවබෝධ කර දීලා ඒ වෙළඳ ආරවුල් સમાપ્ત කරන්නේ කවුද? WTO එකයි. මොකද වෙළඳ ආරවුල් වෙළඳ ගැටුම් ඇති වෙනවා කියන්නේ නිදහස් අන්තර්ජාතික වෙළඳාමට ඒක කොහෙත්ම දරා ගන්න බෑ. නැත්නම් නිදහස් ජාත්‍යන්තර වෙළඳාමක් ඇතිවීම කියන ක්‍රියාවලියට ඒ ලොකු බැරියර් එකක් නැත්නම් බාධකයක් වෙනවා. තේරුණාද? වෙළඳ ආරවුල් ඇති වෙලා රටවල් විරසක වුණාම වෙන්නේ එක් රටක් අනික් රටට විරුද්ධව තාංචි දානවා. ඒ කියන්නේ එක් රටක් ඒ ආරවුලට මැදි වෙච්ච අනිත් රටට
භාණ්ඩ යවනවා නම් වැඩිපුර අපනයන බදු අය කරනවා. ඒතර මොකද වෙන්නේ? භාණ්ඩ බිල වැඩි වෙනවා. එහෙම නැත්නම් අපනයන සලාක නියම කරනවා. අපනයන පංගු නියම කරනවා. එහෙම නෙවෙන්නේ. ඉතින් ඒකෙන් වෙන්නේ ලෝක වෙළඳාම පටු වෙනවා, පිරිහිලා යනවා. ඒ නිසා වෙළඳ ආරවුල් බේරුම් කිරීමත් මේගොල්ලන්ගේ ප්‍රධානම කාර්යය. ඕන එකත් ලියාගන්න පුළුවන්. සමාජික රටවල වෙළඳ ආරවුල් බේරුම් කිරීම. හරිනේ. ඔයගේ කාරණා තුනකට එදා ලකුණු 3ක් දුන්නා. අද අනිවාර්යයෙන්ම මේ වගේ තනි ප්‍රශ්නයක් නම් රෝමි ලක්කන් 3 4 වගේ තනි ප්‍රශ්නයක් නම් කරුණු 4ක් ලියන්න ලකුණු 4ක් ලැබෙනවා. යම් විදියකින් මේ ප්‍රශ්නේ අපි තුමු රෝමි ලක්කන් 3 අයන්න වශයෙන් ඇහුවා කියලා. එහෙමනම් ලකුණු 2යි. අනිවාර්යයෙන්ම ලකුණු 2යි. බොහෝ විට එතකොට කරුණු 2යි අපේක්ෂා කරන්නේ. පැහැදිලිනේ? ඇත්තම් විට පමණක් භාගයේ බැගින් ලකුණු 2ක් දෙන්න පුළුවන් කරුණු 4ට. ඉතින් ඒ තමන්ට තේරෙන්න ඕනේ දැන් අපි තුමු දැන් රෝමි ලක්කන් 4 අයන්න කියන්නකෝ. රෝමි ලක්කන් 4 අය ප්‍රශ්නේ අපි හිතමු ටිකක් බරසාර ප්‍රශ්නයක්. බරසාර ප්‍රශ්නයක් ඇහුවා කියලා. තේරුණාද? ආයන්නට තමයි මේක අහන්නේ. WTO ගේ කාර්යයන්. WTO කාර්යයන්. අනිවාර්යයෙන්ම මෙතනට අහන්නේ කාර්යයන් 2යි. එක වැඩි කිරීම 2. මොකද හේතුව මේ ප්‍රශ්නේ ටිකක් බරසාරයි. මේ ප්‍රශ්නේ බොහොම සරල නම් අපි හිතමු විද්‍යුත් වාණ්ඩය හඳුන්වන්න. සරලම ප්‍රශ්නයක්නේ. අන්න එහෙමනම් මෙතනට අනිවාර්යයෙන්ම කරුණු 4 අපේක්ෂා කරනවා. එහෙම තමයි බැලන්ස් කරන්නේ. මේ ඕනම ප්‍රශ්න පත්‍රයක තියෙනවා ඕනම ප්‍රශ්න පත්‍රයක සමස්ත සමබරතාවයක් තියෙනවා. සමස්ත සමබරතාවය ගන්නේ ප්‍රශ්න අතර ප්‍රශ්න කොටස් අතර සමබරතාවය ආරක්ෂා කිරීමයි. තේරුණාද? එහෙමනම් අයන්නට ටිකක් ගැඹුරු පිළිතුරක් ලියන්න වෙන ආකාරයේ ප්‍රශ්නයක් නම් ආයන්නෙන් අහන්නේ අනිවාර්යයෙන්ම කාරණා 2යි. අයන්න ගැඹුරු නැති සරල ප්‍රශ්නයක් නම් විද්‍යුත් වාණ්ඩය පැහැදිලි කරන්න. ඒ වගේ එකක් ඇහුවොත් අනිවාර්යයෙන් මෙතන කරුණු 4ක් ලියන්නම් වෙනවා. ඒතර ලකුණු 2යි භාගෙ බෙකින් හම්බෙන්නේ. ඒ වගේම තමන් මේ දැන් මම කියන එකත් ඔලුවට අරන් තමන්ගේ එක්ස්පීරියන්ස් එකෙන් තමයි එතනට අන්නේ පන්නරේ ලබන්න ඕනේ. නැත්නම් ඔබ විභාගයේ සමහරට අඩුවෙන් ලිව්ව වෙන්න පුළුවන්, වැඩියෙන් ලිව්ව වෙන්න පුළුවන්. පිළිතුරු අඩුවෙන් ලිව්වත් ලකුණු අඩු වෙනවා, වැඩියෙන් ලිව්වත් ලකුණු අඩු වෙනවා කියලා මම කියලා දීලා තියෙනවා. කොහොමද වැඩියෙන් ලිව්වොත් අඩු වෙන්නේ? වැඩියෙන් ලිව්වම නියමිත පිළිතුරට ලකුණු දෙනවා සම්පූර්ණයෙන්ම. නමුත් අනවශ්‍ය කාලයක් නාස්ති කරා. යට ප්‍රශ්නයකට උත්තර ලියන්න තියෙන කාලය තමයි නාස්ති කරේ. එහෙමනම් යට ප්‍රශ්නයකට ලියන කාලය නැතිවීමෙන් මොකද වෙන්නේ? ලකුණු අහිමි වෙන්න පුළුවන්. ඒසක් බැලන්ස් එකට කරන්න ඕනේ. පැහැදිලිද? හරි. අපි යන් ඊළඟ ප්‍රශ්නයට. මේකත් ඒ අවුරුද්දේම ප්‍රශ්නයක්. පහේ ඒ කියන්නේ පස්වෙනි ප්‍රශ්නේම රෝමි ලක්කන් 3 ඉස්සෙල්ලා කරේ රෝමි ලක්කන් 4 යන්න. රෝමි ලක්කන් 4 අයන්න විද්‍යුත් වාණිජ්‍යනු කුමක්ද? විද්‍යුත් වාණිජ්‍යනු කුමක්ද? ආයන්න විද්‍යුත් වාණිජ්‍ය මගින් ව්‍යාපාරයකට ලැබෙන ප්‍රතිලාභ 4ක් සඳහන් කරන්න. ප්‍රතිලාභ 4ක් සඳහන් කරන්න. දැන් මම ඉස්සෙල්ලා කිව්ව එක මේකෙන් ඔප්පු වෙනවා. දැන් බලන්න මේ ආයන්න සරලයිනේ. විද්‍යුත් වාණිජ්‍ය පැහැදිලි කරන්න. ලකුණු 1යි දීලා තියෙන්නේ. ඒතර විද්‍යුත් වාණිජ්‍ය මගින් ව්‍යාපාරයකට ලැබෙන ප්‍රතිලාභ 4ක් මහලා තියෙනවා. බලන්න ප්‍රතිලාභ 4 නිසා කීයද දීලා තියෙනවද? ලකුණු භාගය බැගින් ලකුණු 2ක් දීලා තියෙනවා. දැක්කනේ? අන්න ලකුණු 3. ඒකයි ලකුණු 3නේ. 3 බෙදපු විදිය. 3න් 1යි දුන්නේ ආයන්නට. මොකද පුංචි ප්‍රශ්නයක්. ඒ නිසා ආයන්නෙන් අන්න කරුණු 4ම අපේක්ෂා කරලා. මම දැන් චුට්ටකට ඉස්සෙල්ලා කිව්වොත් ඕකනේ. තේරෙනවද? ඒව තේරුම් ගන්න. දැන් අයන්නට අපි හිතමු වැඩිපුර ටිකක් බර ප්‍රශ්නයක් ආවා නම් ගැඹුරු ප්‍රශ්නයක් ආවා නම් අනිවාර්යයෙන් මේකෙන් අහන්නේ 2යි. ඒකට ලකුණු එක්ක භාගය බැගින් ලකුණු 1යි. තේරෙනවද? එහෙම නැත්නම් ලකුණු 1 බැගින් ලකුණු 2 බෙදෙන්නත් පුළුවන්. පැහැදිලිනේ? රයිට්. අපි බලමු අපස්සට ගිහිල්ලා විද්‍යුත් වාණිජය නිරන්තරයෙන්ම අහනවානේ. මතකනේ විදේශ වෙළඳාම් පාඩමේ අපි 7 වන පාඩම් පරිච්ඡේදයේදී කතා කරේ ඊ-කොමර්ස් ගැන. ඉතින් ඊ-කොමර්ස් ගැන අපි ගැඹුරට කතා කරෙත් නෑ. බොහොම සරල මූලික මූලධර්ම ටික තමයි කතා කරේ. ඒ ටිකම තමයි විභාගයට අහන්නේ. ඒ ටික නිරන්තරයෙන්ම අහන කියලා දැන් පේනවද? නිතරම අහනවා. හේතුව අද ලෝකේ විද්‍යුත් වාණිජයට නැඹුරුවක් තියෙනවා. ප්‍රවණතාවක් තියෙනවා. කොටිම අපි ඉස්සෙල්ලා කතා කර WTO ක පවා ලෝක වෙළඳ සංවිධානයේ පවා තමන්ගේ සමාජික රටවල් වලට පොළඹවනවා විද්‍යුත් වාණිජය ප්‍රගුණ කරන්න. විද්‍යුත් වාණිජය ප්‍රගුණ කරන්න. හේතුව සම්ප්‍රදායික වාණිජයට වඩා විද්‍යුත් වාණිජයේ වාසි වැඩි. එහෙනම් මොකක්ද විද්‍යුත් වාණිජය කියන්නේ? අන්තර්ජාලය හරහා හෝ විද්‍යුත් මාධ්‍ය හෝ වෙබ් අඩවි හරහා සිදුවන ව්‍යාපාර ගනුදෙනු හෙවත් මිලදී ගැනීම හා විකිණීම පිළිබඳ ගනුදෙනු. එච්චරයි.
අන්තර්ජාලය හරහා හෝ විද්‍යුත් මාධ්‍ය හෝ වෙබ් අඩවි හරහා සිදුවන ව්‍යාපාර ගනුදෙනු හෙවත් මිලදී ගැනීම හා විකිණීම. දැන් ඕක එවකට කන්ට්‍රෝලින් චීෆ් ටිකක් බරසාර කරන්න ගිහිල්ලා පොඩි ව්‍යාකූල තත්ත්වයක් ඇති කරලා තියෙනවා කියලා පේනවනේ. මෙච්චර ඕනේ නැහැ. ලකුණු ගන්න මොනවද තියෙන්නේ? අන්තර්ජාලය හරහා භාණ්ඩ සේවා මිලදී ගැනීම හා විකිණීම. ඒ ඇති. නැත්නම් අන්තර්ජාලය හෝ වෙනයම් sannivedana ජාලයක්. ඔන්න නැග බෙරගෙන ලියනවා. ඒක දුරකථන ජාලයක් වෙන්න පුළුවන්, ඉන්ට්‍රානෙට් වෙන්න පුළුවන්, එක්ස්ට්‍රානෙට් වෙන්න පුළුවන්, ෆැක්ස් ජාලයක් වෙන්න පුළුවන්. තේරුණාද? එහෙනම් අන්තර්ජාලය හෝ වෙනයම් sannivedana ජාලයක් කරා මිලදී ගැනීම හා විකිණීම නම් ඒක තමයි ඊ-කොමර්ස් කියන්නේ. හරිද? ලකුණු එකක් අනිවාර්යයෙන්ම ලැබෙනවා. ඊළඟට ආයන්න විද්‍යුත් වාණිජය මගින් ව්‍යාපාරයකට ලැබෙන ප්‍රතිලාභ හතරක්. විද්‍යුත් වාණිජය මගින් ව්‍යාපාරයකට ලැබෙන ප්‍රතිලාභ හතරක්. වාසි හතරක්. ගොඩක් වාසි දිනවල මතකයිනේ. එකක් තමයි වෙළඳපොළ ජාතික මට්ටමින් ජාත්‍යන්තර මට්ටමට ව්‍යාප්ත වීම. ඒක තේරෙනවද? ජාතික මට්ටමින් ව්‍යාප්ත වෙනවා ජාත්‍යන්තර මට්ටමට. ජාත්‍යන්තර මට්ටමට. ඒක හරිනේ. දැන් අපි හිතමු විද්‍යුත් වාණිජ ක්‍රියාවලිය නොතිබුණා නම් ලංකාවේ ඕනම ව්‍යාපාරිකයෙක් සුළුවෙන් ව්‍යාපාර කටයුතු කරලා තමන්ගේ අවට ප්‍රදේශයේ ජනතාව තමන්ගේ ගනුදෙනුකරු වෙළඳපොළ බවට පත් කරගෙන භාණ්ඩ සේවා ලැබී කරලා කිසියම් මට්ටමක ආදායමක් ලාභයක් ගනී. උපරිම ඕනනම් තවදුරටත් තමන්ගේ ව්‍යාපාරික සේවා ව්‍යාප්ත කරලා ශාඛා ව්‍යාප්ත කරලා මුළු රටටම භාණ්ඩ සේවා ලැබී කරලා යන්න පුළුවන්. ඉහට යන්නේ නෑනේ. ඒක තමයි ජාතික මට්ටම කියන්නේ. එමනම් ඊ-කොමර්ස් නිසා මොකද වෙන්නේ? තමන්ගේ වෙළඳපොළ ගනුදෙනුකරු සංඛ්‍යාව ජාතික මට්ටමේ සිට මොකද වෙන්නේ? ජාත්‍යන්තර මට්ටම දක්වා ව්‍යාප්ත කරන්න පුළුවන්කම ලැබෙනවා. ඒ ලෝකේ ඕනම රටක පුද්ගලයෙකුට අන්තර්ජාලය ඔස්සේ භාණ්ඩ ඇනවුම් කරලා විද්‍යුත් මුදලින් ගෙවීම් කරලා අපෙන් භාණ්ඩ මිලදී ගැනීම හැකියාව තියෙනවා. ඒ නිසා අපේ වෙළඳපොළ අපේ ගැනුම්කරුවෝ ජාතික මට්ටමට සීමා නොවි ජාත්‍යන්තර මට්ටම දක්වා ව්‍යාප්ත වෙනවා. ප්‍රධාන වාසියක්. දෙවෙනි එක පිරිවැය අඩු වීම. අනිවාර්යයෙන්ම විද්‍යුත් වාණිජය නිසා ව්‍යාපාරිකයන්ගේ පිරිවැය අවම වෙනවාමයි. ක්‍රම කීපයකින්. දැන් මම ඊ-කොමර්ස් වලට සම්බන්ධ විකුණුම්කරුවෙක් කියනකො දරුවනේ. ඔබ ගැනුම්කරුවෝ කියන්නකො. මම විද්‍යුත් වාණිජ්‍ය ක්‍රමය අනුගමනය කරමින් ඔබට භාණ්ඩ සේවා විකුණනවා. මට විශාල ගබඩාවක් ඕනද? ගොඩනැගිලි ඕනද? අවශ්‍ය නැහැ. මම කරන්නේ භාණ්ඩ නිෂ්පාදකයන්ගෙන් නැත්නම් සැපයුම් කරගෙන අරගෙන ඔබට යවන එකනේ. මට එහෙනම් ගබඩාව ඕනේ නැහැ. මට ඒ අදාළ සැපයුම්කරුවෝ හෝ නිෂ්පාදකයෝ සමග ලින්ක් එකක් නැත්නම් සම්බන්ධතාවයක් තියාගත්තම ඇති. මං ඔබෙන් ඇනෝම ගන්නවා, ඇනෝම කෙලින්ම යවනවා සැපයුම්කරුවෙකුට. එයා ඔබට කෙලින්ම යවනවා. තේරුණා? මම එහෙනම් ගොඩනැගිලි නඩත්තු කරන්නේ නැහැ. ගබඩා නඩත්තු කරන්නේ නැහැ. ගබඩා කුලී නෑ මට. සේවකයෝ අඩුයි. තේරුණාද? ඒ වගේම ලිපිද්‍රව්‍ය භාවිතය අඩුයි. තේරුණාද? ඒ හැම දෙයකින්ම ව්‍යාපාරිකයෙකු පිරිවැය අඩු වෙනවා. පිරිවැය අඩුවීම කියන්නේ මොකද්ද? ලාභ නම් ඉහළ යාම. තුන්වෙනි එක තමයි තොග රඳවා ගැනීම අඩුවීම. තොග රඳව ගන්න ඕනේ නැහැ. ඇයි? අර වගේ සැපයුම් කරුවොත් එක්ක සම්බන්ධතා තියාගත්තා. ඇනවුම ලදවහම සැපයුම් කරුට ඒක දැනුම් දුන්න සැපයුම් කරු අපි වෙනුවෙන් ඒ කියන ලිපිණයට ඒ භාණ්ඩ අලෙවි කරනවා ඇති. අපිට තියෙන සැපයුම් කරුට ගවන්න. ඒ නිසා තොග රඳව ගැනීම මහා පරිමාණයෙන් කරන්න ඕනේ. ඒතකොට තොග ආරක්ෂා කරන්න වෙනවා සතුන්ගෙන්, ස්වභාවික උපද්‍රව මගින්, සොරුන්ගෙන්. ඒ සදා විශාල කාලයක් මහන්සියක් වෙන්න ඕන, වේදමක් දරන්න ඕනේ. දැන් ඒකත් නැහැ. වාසි. 4 ගනුදෙනු කරවන සමග ඍජු සම්බන්ධතා පවත්වාගෙන යා හැකියි. මේ ඊ-කොමර්ස් නිසා ව්‍යාපාරිකයට කෙලින්ම ගනුදෙනුකරු සමග ඍජු සම්බන්ධතා තියාගන්න පුළුවන්. ඒ කියන්නේ අතරමැදිව අවශ්‍ය නැහැනේ. දැන් මම වුණත් ඔබ වුණත් කැමති නැහැ මන් දකින්න විදියට අතරමැදියන් එක්ක කටයුතු කරන්න. මම වුණත් කැමති අතරමැදියෝ නෙවෙයි. කෙලින්ම මේ ව්‍යාපාර හිමිකරුවෝ සමග සම්බන්ධතා තියාගන්න. දැන් සරලව ගත්තොත් දැන් මමම අද එක්තරා මම කලක් තිස්සේ රිදිමහන තැනකට ගියා. ගියාම ඉතින් වැඩ කරන ළමයි ඉන්නවා. මම නම කියලා හොය අයිතිකාර මහත්මයා නැද්ද කියලා. නෑ කිව්වා. පාර කිව්වා දහවස කියලා යන්නේ. ඉතින් මම කිව්වා ඇත්තද කියලා ගින්නකොට සර්ට මොනවද කරන්නේ අපි මොනවද තියලා අපි කරන්නම් කිව්වා. මම කිව්වා නෑ මට මේ අලුතෙන් පලිසමක් මහ ගන්න ඕනේ. ඉතින් කමන්නේ අපි දෙන්න මෙෂර්මන්ට් දෙන්න සර් මේක කරන්න කියලා දැන් සර්විස් එක දෙන්න හදනවා. නෑ මමත් ඉස්සලා ආවා. මොකද මට විශ්වාස නෑ අර ළමයි. මට විශ්වාස අරයා. ඕකනේ සාමාන්‍ය තත්ත්වේ. තේරෙනවද? එහෙනම් විද්‍යුත් වාණිජයේදී තේරෙනවද? ගනුදෙනු කරුවන්ටත් පුළුවන් වෙනවා ව්‍යාපාරිකය සමග
ඍජු සම්බන්ධ ඇති කරගන්න. ඒ වගේම ව්‍යාපාරිකයන්ට පුළුවන් වෙනවා ඍජු සම්බන්ධකම් ඇති කරගන්න. නැත්තම් සම්ප්‍රදායක වාණිජයේදී අතරමැදියෝ කියන දෙයක් නේ නිෂ්පාදකයට අහන්න වෙන්නේ. දැන් නිෂ්පාදකයට කෙලින්ම ගනුදෙනු කරුවාගෙම තොරතුරු විසන්න පුළුවන්. ගනුදෙනු කරොත් දකින්න පුළුවන් අන්තර්ජාලය ඔස්සේ. නැත්නම් මල්ටිමීඩියා නැත්නම් බහුමාධ්‍ය ජාල ඔස්සේ. තේරෙනවනේ? ඒකත් අතිශය වැදගත්. ඊළඟට පොදු කාර්ය පිරිවැයත් අඩු වෙනවා. පොදු කාර්ය පිරිවැය කියන්නේ විශාල ගබඩා නැහැනේ. ගබඩා නැත්නම් ගබඩා විදුලිය, ගබඩා නඩත්තු වේදම්, ගබඩා ආරක්ෂණ වේදම්, පොදු කාර්ය පිරිවැය. ඒ කියන්නේ නිශ්චිතව යම් භාණ්ඩයක් හෝ භාණ්ඩ කීපයක් වෙනුවෙන් වැය වුණා කියලා හඳුනගන්න බැරි, වෙන් කරගන්න බැරි පිරිවැය තමයි පොදු කාර්ය පිරිවැය කියන්නේ. දැන් ගබඩා කුලිය කියන එක ඉතින් අපි රුපියල් ලක්ෂයක් ගෙවනවා නම් එක භාණ්ඩයේ කුලිය මෙච්චරයි කියලා කියන්න බෑනේ. සමහර භාණ්ඩ හදන්න පැයක් යනවා. සමහර භාණ්ඩ හදන්න පැය විනාඩි 10ක් යනවා. බෙදන්න බැරි ඒක පොදු කාර්ය පිරිවැය. ඒක පව අඩු වෙනවා. අනික සාපේක්ෂ වාසි ලැබෙනවා. සාපේක්ෂ වාසි. ඒ කියන්නේ විද්‍යුත් වාණිජය තුලින් අපිට පුළුවන් සාපේක්ෂව ඒකකයකින් වැඩි ලාභයක් ගෙන දෙන භාණ්ඩ පමණක් අපට පුළුවන් අලෙවි කරන්න. ඒකකයකින් වැඩි ලාභයක් දෙන භාණ්ඩ මිලදී ගන්න ගනුදෙනු කරුවා පොළඹවන්න පුළුවන්. ඒ නිසා සාපේක්ෂව වාසි ලැබීමේ හැකියාව මේකේ වැඩි. ඊළඟට ව්‍යාපාර ක්‍රියාවලියට සහායකී. ව්‍යාපාර ක්‍රියාවලියට සහායකී. ඒලා මේ කියන කොන්ට්‍රෝල් චීෆ් වචනේ මේ මම වෙනස් කරන්න කියන්නේ නේද? ඒ කියන්නේ ව්‍යාපාර ක්‍රියාවලියට අනිවාර්යයෙන්ම ඍජු සහයෝගයක් ලැබෙනවා. ඍජු දායකත්වයක් ලැබෙනවා කියන එක මේ කියන්නේ. ඒ කියන්නේ විද්‍යුත් වාණිජය මගින් කලට වේලාවට අදහස් සුමාරු කරගෙන ගනුදෙනු කරවන්ගේ ඇනවුම් ලබාගෙන අවශ්‍ය වෙලාවට භාණ්ඩ අපට සපයන්න පුළුවන් නම් තේරෙනවද? සමස්ත ව්‍යාපාර ක්‍රියාවලිය කාර්යක්ෂම කරගන්න ඒක උදව් වෙනවා. දායක වෙනවා. තේරෙනවද? දැන් අපි දුමු නිෂ්පාදන වේගය අඩු වෙනවනේ. නිපදවන භාණ්ඩ ඉක්මනින් අලෙවි වෙන්නේ නැත්තම්. එහෙම හිතන්නකෝ නිපදවන භාණ්ඩ අනවශ්‍ය ලෙස ස්ටොක් වෙනවා නම් නිෂ්පාදනය ඊළඟ සැරේ අඩු කරන්න වෙනවා. මෙතන එහෙම ප්‍රශ්න ඇති වෙන්නේ නැහැ. පැහැදිලිද? රයිට්. අපි බලමු ඊළඟට. තව තියෙනවා ව්‍යාපාර ගනුදෙනු සඳහා ලී කියවිලි භාවිතය අඩු. ගොඩක් ලී කියවිලි භාවිතා කරන්න අවශ්‍ය වෙන්නේ නැහැ. පැහැදිලිනේ? ඒකත් වාසියක්. එතකොට පිරිවැය අඩුයි, වැඩ අඩුයි, කාර්ය සරලයි. තේරුණානේ? ඊළඟට සුළු ඉඩ ප්‍රමාණයකින් ව්‍යාපාර කටයුතු කළ හැකි වීම. මොකද අපි භාණ්ඩ ගබඩා කරගෙන ස්ටොක් කරගෙන විකුණන්නේ නැහැ මේකේ. ඊ-කොමර්ස් වලදී ඒක අවශ්‍ය නැහැ. තේරුණාද? ඊ-කොමර්ස් වලට ඒක අවශ්‍ය නැහැ. ඒ නිසා අපිට පුළුවන් සැපයුම් කරෝ සමග සම්බන්ධකම් තියාගත්තා. අපිට ඕන නම් ජිට් ක්‍රමයට ජස්ට් ඉන් ටයිම් අවශ්‍යලාට ඒගොල්ලන් ගෙන්න ගත්තා යවුවා. නැත්තම් වෙන්නේ නැත්නම් ඒකත් නෙවෙයි අපි ඒගොල්ලන්ට කියනවා යවන්න කියලා. ඒතර ඒගොල්ලෝ ඒ කියන්නේ ප්‍රවාහන පිරිවැත් එකතු කරලා අපිට ඉන්වොයිස් එකක් ගමු අපි ඒගොල්ලන් මිල ගෙවනවා. එහෙමයි වෙන්නේ. දැන් මගේ මිත්‍රයෙක් ඉන්නවා මහනුවර. එයා මේ කියන්නේ මහා පරිමාණයෙන් බිස්නස් කරනවා. ඒ භාණ්ඩ සපයන එක තමයි කරන්නේ. ඉතින් එයා ගෙදර ලස්සන තැනක තියෙන ගෙදර ඔය හන්තාන කිට්ටුව මේ ගෙදරේ පුංචි ඔෆිස් රූම් එකක් තියෙනවා. පුංචිම ඔෆිස් රූම් එකයි. ඒ කියන්නේ ඒකේ එයාට මම හිතන හදිස්සි රෙස්ට් කරන්න ඇඳක්කුත් දාලා තිබුණා. පොඩි ලියන මේසයක් තියෙනවා. ඒකේ ටෙලිෆෝන් එක තියෙනවා. හෑන්ඩ් ෆෝන් එකයි ලෑන්ඩ් ෆෝන් එක දෙකම තියෙනවා. මේ අන්තර්ජාල පාසුකම් තියෙන කම්පියුටර් තියෙන වෙන මොකුත් නැහැ. පුටුවක් තියෙනවා. එච්චරයි. ඊට පස්සේ අපි දැන් අහන මොනවද මම මේ කරන්නේ? මේකට පිළිවෙලට කරන්න ඕනේ හොඳ ඔෆිස් එකක් දාලා නැහැ. මට මේ පුංචි මේස ඇති කිව්වා. මේ මේසුරු තියෙන මේ පෙන්වන්න මේ ෆෝන් එකයි මේ ෆෝන් එක හෑන්ඩ් ෆෝන් එක කරන් පෙන්වන්නේ මේ ෆෝන් එකයි මේ කම්පියුටරෙන් තමයි මම ලෝකෙම කරකවන්නේ. වරණ කීනකදී මට අවශ්‍ය නැහැ ඒක. මේ ෆෝන් එකයි මෙන්න මේ පුංචි කම්පියුටරෙන් තමයි මම ලෝකෙම කරකවන්නේ. මම ලෝකෙටම බිස්නස් කරන්නේ මේකෙන්. ඔන්නක තමයි මේ කියන්නේ. තේරුණාද? විශාල ඉඩ ප්‍රමාණයක් ව්‍යාපාර කටයුතු ඕනේ නැහැ. තමන් ළඟ බහන්න පොඩි ගහ ගන්න ඕනේ නැහැ. තමන්ට තියෙන්නේ අර අතරමැදියෙක් වගේ සම්බන්ධීකරණ විතරයි. තේරුණාද? ඒ නිසා එහෙම කරලා බොහොම පහසුවෙන් විද්‍යුත් ආංජ දියත් කරන්න පුළුවන්. ඊළඟට පැය 24 පුරාම සතියේ දින 7 තුලම ව්‍යාපාර කටයුතු රන් කරන්න පුළුවන්. තවත් වාසියක්. වැසුණු වෙලාවක් නෑ. ඩේ ඇන්ඩ් නයිට් සර්විස්. දැන් සම්ප්‍රදායික වාණිජයේදී ව්‍යාපාර කියන්නේ වෙළඳායතන වහන වෙලාවක් තියෙනවානේ. රාත්‍රී කාලේ සමහර රටවල පමණක් සමහර වෙළඳසල් රාත්‍රී කාලේ පැය 24 පුරාම තියෙනවා. ගොඩක් ඒවා වහනවානේ. මේකේ එකක් නෑ. දවස් 365ම පැය 24 පුරාම සතියේ දින 7 තුලම අවුරුද්ද පුරාම මොකද වෙන්නේ? බිස්නස් කරන්න පුළුවන්. ඊළඟට ව්‍යාපාර ලී කියවිලි අඩු වීම. ව්‍යාපාර ලී කියවිලි අඩු වෙනවා කියන්නේ එයාට
පරිපාලනය කළමනාකරණය වඩා සරල වෙනවා පහසු වෙනවා. ඒකත් වාසිය. අනික ලිපිඩ විවිධවත් ඉතුරු වෙනවා. අනික ව්‍යාපාර ක්‍රියාවලියට ගතවන කාලය අඩු වීම. හරි කුයික් සර්විස් එකක් දෙන්න. ව්‍යාපාර ක්‍රියාවලිය ඉක්මනින් සිදු වෙනවා. ඒ කියන්නේ ගනුදෙනුකරුවා වෙත අවශ්‍ය සේවාව ඉක්මනින්ම ලබා දෙන්න පුළුවන්කම ලැබෙනවා. ඒ නිසා ගනුදෙනුකරුවා සතුටු වෙනවා. තෘප්තිමත් වෙනවා. ඒ නිසා ගනුදෙනුකරුවා නැවත නැවතත් පහසුවෙන් අපේ ව්‍යාපාර වෙතම ගෙන්වා ගන්න ආකර්ෂණය කරගන්න පුළුවන් වෙනවා. ඒකෙන් අපිට ස්ථිර වෙළඳ පොලක් නිර්මාණය කර ගැනීමේ අවස්ථාව උදා වෙනවා. ඒ වගේ වාසි ගොඩ තියෙනවා ඊ-කොමර්ස් වලින් ව්‍යාපාර වලට. තේරෙනවද? ඒ වගේ කරුණු 4කට භාගය වෙකින් ලකුණු 2ක් අපේක්ෂා කරා මේක ප්‍රශ්නයක කොටසක් නිසා. නමුත් තනි ප්‍රශ්නයක් ඇහුවනම් සමහරට කරුණු 4ට ලකුණු 4ක්ම දෙන්න තිබුණා. ඊළඟ ප්‍රශ්නේ බලමු. ඒකත් මේ අවුරුද්දේමයි ඒ අවුරුද්දේමයි 2006ෙමයි 6 වෙනි ප්‍රශ්නේ රෝම ඉලක්කම් 2 අයන්න. දැන් පේනව නේද? අපි අර කලින් කතා කර ප්‍රවාහනේ රක්ෂණේ ඒ වගේ පාඩම් වල සමහරට අහන්නේ ප්‍රශ්න එකයි නැත්තම් අහන්නේ. මේක එහෙම නෙවෙයි එකම අවුරුද්දේ ප්‍රශ්න 3-4 අහනවා. එක අවුරුද්දක අහලා තිබුණා කියලා ලකුණු 20 ප්‍රශ්න කම්ප්ලීට්ලි විදේශ නිලධාරින්. පේනවද මේ අහන ඇහිල්ල? 6 වෙනි ප්‍රශ්නේ රෝම ඉලක්කම් 2 අයන්න. අන්තරාල වෙළඳාම යනු කුමක්ද? ලකුණු එකක පොඩි ප්‍රශ්නයක්. අන්තරාල වෙළඳාම යනු කුමක්ද? මොකද්ද මේ කියන්නේ? එන්ටර්පෝට් ට්‍රේඩ්. එන්ටර්පෝට් නෙවෙයි එන්ටර්පෝට් ට්‍රේඩ්. ආනයනය කරන ලද භාණ්ඩ වරායේ ගුදම්වල තිබෙදීම තේරීම සැකසීම වර්ග කිරීම ඇසරීම යනාදී වෙනස් කිරීම වලට භාජනය කර හෝ නොකර වෙනස් කිරීම වලට භාජනය කර හෝ නොකර අපනයනය කිරීම. කර හෝ නොකර අපනයනය කිරීම. තේරෙනවද? ඒ කියන්නේ විදේශ වලින් ද්‍රව්‍ය ගේනවා වරාය ගුදම් තුල දීම එක්ක තේරීම වර්ග කිරීම එක්ක මිශ්‍ර කිරීම ලේබල් කිරීම විශේෂම ඇසුරුම් කිරීම වැනි වෙනසක් කර හෝ නැත්තම් නොකර කියන්නේ මේ විදිහටමත් නැවත අපනයනය කරන්න පුළුවන්. ඒක තමයි අන්තරාල දාම කියන්නේ. එකම දේ රට තුලට මේ භාණ්ඩ එන්නේ නැහැ. ඒ නිසා මේ භාණ්ඩ වලට ආනයන තීරුබදු නැහැ. ආනයන තීරුබදු අය වෙන්නේ රට තුලට එන්නේ නැහැ. තේරෙනවද? මොකද ගෙන්නුවට වරාය ගුදමේ සකස් කිරීමක් කරලා නැවත යවන නිසා තීරුබදු අය වෙන්නේ නැහැ. ඔක තමයි අන්තරාල දාම කියන්නේ. ලකුණු එකක් ලැබෙන වගේ කෙටි ප්‍රශ්නයකට අනිවාර්යයෙන්ම ලකුණු එකයි ලැබෙන්නේ. අපි බලමු ඊළඟ ප්‍රශ්නය. ඒකම ආයන්න. අන්තරාල වෙළඳාමෙන් රටකට අත්වන ප්‍රතිලාභ කවරේද? මතකනේ මේ 2006 විභාග ප්‍රශ්න මතකනේ. අන්තරාල වෙළඳාමෙන් රටකට අත්වන ප්‍රතිලාභ කවරේද? ලකුණු භාගයේ බැගින් කරුණු 4කට ලකුණු 2ක් දීලා තියෙනවා. බලමුකෝ. මෙන්න මේක තමයි කන්ට්‍රෝලින් චීෆ් නැත්නම් ප්‍රධාන පාලක පරීක්ෂකතුමා ඔබෙන් අපේක්ෂා කළ පිළිතුර. විභාග අපේක්ෂකයන් වෙතින් අපේක්ෂිත පිළිතුර මේක. දැන් මතකනේ අන්තරාල කියන්නේ විදේශයන්ගෙන් ගේන භාණ්ඩ රට තුළට එන්නේ නැහැ. වරායෙන් එළියට එන්නේ නැහැ. වරාය ගුදම් වලම තියාගෙන එලෙසින්ම නැවත එක්ස්පෝර්ට් කරනවා. තේරෙනවද? දැන් ඔය සිංගප්පූරු වගේ වෙයි කරන්නේ සිංගප්පූරුවේ ෆ්‍රී පෝර්ට් නේ නිදහස් වරායනේ තියෙන තීරුබදු රහිතව. ඒ නිසා සිංගප්පූරුවට දැන් වෙන රටවලින් බඩු ගේනවා. ගෙනල්ලා සිංගප්පූරුවේ වරායි කොට බානවා. බන්දිදු ගුදුමේ දානවා. හරිද? ඊට පස්සේ තව සතියකින් විතර සැලසුම් කරලා වෙනත් නැව් සමාගම නැවකින් ඒ භාණ්ඩ වෙනත් රටකට ගිහිල්ලා බාර දෙනවා. බාර දෙනකොට මොකද වෙන්නේ? අර සැපෙවුම් කරක පැත්තෙන් එන අපනයන බද්ද ඒ භාණ්ඩ මිලට එකතු වෙන්නේ නැහැ. ඒ නිසා ඒ භාණ්ඩේ අඩු මිලට මිලදී ගන්නත් අවස්ථාව ලැබෙනවා. විකුණුම් සහ ලාභ පවා ඉහළ යනවා. ඒ මිල අඩු වෙනකොට ගන්න ප්‍රමාණය වැඩිනේ. තේරුණාද? ඒ වගේ දැන් මේ ෆ්‍රී පෝර්ට් දැන් සිංගප්පූරුවේ කරන්නේ මේකයි. ගෙනාව අනිත් පැත්තට යවුවා. යවනකොට එහේ අර ටැක්ස් නැති නිසා ෆ්‍රී පෝර්ට් නිදහස් වරායනේ. ඒ වගේ මේකෙදි වෙන්නේ විදේශයෙන් ගෙන්වන ද්‍රව්‍ය වරාය ගුදම් තුල දීම, තේරීම, වර්ග කිරීම, මිශ්‍ර කිරීම, ඇසුරුම් කිරීම වැනි වෙනසකට වෙනසක් නෙවෙයි වෙනත් භාණ්ඩයක් හදන එක නෙවෙයිනේ. වැනි වෙනසකට ලක් කර හෝ නොකර. කියන්නේ මහා පරිමාණයෙන් වෙනම අමුද්‍රව්‍ය නිවි භාණ්ඩ බවපත් වෙන්නේ නැහැ. ලක් කර හෝ නොකර නැවත අපනයනය කිරීම. එතකොට ඕකේම ඔපොසිට් කන්සෙප්ට් එක මොකක්ද? ප්‍රති අපනයන වෙළඳාම. ඒකෙදි වෙන්නේ විදේශයන්ගෙන් ගෙන්වන ද්‍රව්‍ය වරායෙන් පිටතර ගන්නවා. එළියට එනවා. කියන්නේ රට තුල තියෙන ව්‍යාපාරිකයන් සතු කම්හල් වලට යන්ත්‍රාගාර වලට නිෂ්පාදනාගාර වලට එනවා.
ඇවිල්ලා භාණ්ඩ නිෂ්පාදනය කරලා නැවත අපනයනය කරනවා. ඔබ හිතන්නේ ඔය අන්තරාල සමන් දෙවනුවක ප්‍රතිඅපනයන දෙකෙන් රටකට වැඩි වාසි ලැබෙන්නේ මොකෙන්ද? ප්‍රතිඅපනයනයෙන් කියලා පේනවනේ. ප්‍රතිඅපනයනෙන් බලමු. පළවෙනි එක තමයි තම රටේ නිපදවිය නොහැකි භාණ්ඩ පරිභෝජනයට ජනතාවට අවස්ථාව ලැබීම. තම රටේ නිපදවිය නොහැකි භාණ්ඩ පරිභෝජනයට ජනතාවට අවස්ථාව ලැබීම. මේක හරිද? මේක හරිද? අන්තරාලදී මොකද්ද වෙන්නේ? විදේශයෙන් ගෙන භාණ්ඩ වරාය පරිශ්‍රයෙන් එළියට යන්නේ නැහැ. වරාය ගුදම් තුල තියලා ඇසුරුම් කිරීම, මිශ්‍ර කිරීම, තේරීම වෙනසක් කරලා හරි නොකර හරි නැවත යවනවානේ. එහෙනම් මේ අන්තරාල වෙළඳාමෙන් ගෙන භාණ්ඩ අපේ රටේ මහජනයට මේ වගේ පරිභෝජනය කරන අවස්ථාව ලැබෙනවද? ලැබෙන්නේ නැහැ. ඒ බොරු. ඒ අවස්ථාව ලැබෙනවා ප්‍රතිඅපනයන. ප්‍රතිඅපනයනේදී වරායන් පිළිතර අරගෙන කම්හල වලට ගේනවනේ. ගෑලා නැවත සමහර කොටසක් නැවත අපනයනය කරන්නත් පුළුවන්, නොකරන්නත් පුළුවන්, ප්‍රශ්නයක් නැහැ. ඒක හරි. ප්‍රතිඅපනයනේදී භාණ්ඩ වෙළඳ පොළට එනවා. මේක එන්නේ නැහැ. ඉතින් මම හිතන්නේ මේක පැටලුණා ඒ කොන්ට්‍රෝලින් චීෆ්ට මාක්‍රිස්කීම හදද්දි මම හිතන්නේ අන්තරාල ප්‍රතිඅපනයන අතර පොඩ්ඩක් මනස දෝලණය වෙලා තියෙනවා. මනස දෝලණය වෙලා තියෙනවා වැරදි ආකාරයට. තේරෙනවද? මේ උත්තර වැරදි. මේක ගන්න බෑ. මම පෙන්නුවේ මට අයිතියක් නෑ මාර්කින් ස්කීම් එක අයින් කරන්න. තේරෙනවද? මට බෑනේ මාර්කින් ස්කීමට අභියෝග කරන්න. විශ්වවිද්‍යාල මහාචාර්යවරයෙක් ඒක නමුත් වැරදි. දැන් මීට කලින් හිටපු මහාචාර්යවරයා මගේ ගුරුවරයා නිසා අපි සර්ට නම් එක වැරදි පෙන්ලා දුන්නා. සරේ වැරදි හදාගත්තත්. හැමෝටම කරන්න බෑන පිට. තේරුණාද? එතකොට මේක වැරදි. මේක ගන්න බෑ. මේක ගන්න පුළුවන් ප්‍රතිඅපනයන හැව්වාන. විදේශ විනිමය උපයාගත හැකි වීම. මේක හරි. විදේශ විනිමය උපයන්න පුළුවන්. මොකද දැන් මගේ මිත්‍රයෙක් මම කිව්වේ නෙදර්ලන්තයෙන් මෙහෙට එවන වතුර මෝටර්ස්. ගෙල්ල එයා තමයි ඊට පස්සේ මොකද කරන්නේ? ඒකට කේසින් එකක් හදන්නේ. වරාය ගුදාම් වලදීම කරනවා. කේසින් එකකට පිටත ආවරණය ගහලා පැක් කරලා කාඩ්බෝඩ් එසුමුල දාලා නැවත යවනවා. ඉතින් විශාල විදේශ විනිමයක් ඒකට ලැබෙනවා යාට. තේරුණාද? විශාල විනිමය ප්‍රමාණයක් ලැබෙනවා. ඊළඟට අන්තර්ජාතික සහයෝගිතාව වර්ධනය වීම. ඒකත් ගන්න පුළුවන්. වෙනත් රටක වහන්න අපි අරගෙන දැන් නෙදර්ලන්තයෙන් ගේන වතුර පොම්පාර මං කිව් මිත්‍රයාගේ අයියා ගෙනල්ලේ පොල්ගස් වලට එයාලගේ කම්මලේදී කේසින් ගහලා නැවත පැක් කරලා විදේශවලට යවනවා. තේරුණානේ? එතනදී එහෙම කිරීම තුළ මොකද වෙන්නේ? ජාත්‍යන්තර වශයෙන් සහයෝගිතාවක් ඇති වෙනවනේ. ඒ කියන්නේ තව වෙනත් රටවල නිෂ්පාදකයෝ හෝ අතරමැදියෝ කළ යුතු දේ මෙයා කරනවා. අනිවාර්යයෙන්ම සහයෝගිතාවක් ඇති වෙනවා. ඊළඟට ජාතික විශේෂීකරණය ඇතිවීම. ජාතික විශේෂීකරණය කියන්නේ තමන් විදේශයන්ගෙන් ද්‍රව්‍ය ගෙන්වල වරාය ගුදම් තුලදීම යම් විශේෂිත භාණ්ඩයක් හෝ කීපයක් නිපදවනවා. ඒක මුළු ලංකාවටම වැදගත් විය හැකි එකක්. ඒක තමයි ජාතික විශේෂීකරණයක් ඇති වෙනවා කියන්නේ. ඊළඟට රැකියා අවස්ථා ජනනය වීම. අනිවාර්යයෙන්ම රැකියා අවස්ථා ජනනය වෙනවද? මේකත් මම හිතන්නේ මෙන්න මේ වගේ එකක් තමයි. රැකියා අවස්ථා ජනනය වෙනවා ප්‍රතිඅපනයන වෙළඳාමේදී නම්. ඇයි? භාණ්ඩ ගෙන්වනවා ඊට පස්සේ වරායෙන් ඒව නිදහස් කරන්න විශාල සේවක පිරිසක් අවශ්‍ය වෙනවා. ඊට පස්සේ අපි ඒව අමුද්‍රව්‍ය වශයෙන් පාවිච්චි කරලා භාණ්ඩ නිෂ්පාදනය කරනවා. ඒ නිසා අපේ කම්හලේ යම් පිරිසකට රැකියා අවස්ථා උදා කරන්න පුළුවන්. තේරුණාද? ඒ නිසා මේ රැකියා අවස්ථා ජනනය කියන එක බොහෝලට හරියන්නේ ප්‍රතිඅපනයන වලටමයි මේකේ නෙවෙයි. මේකේ වරාය තුලදීම වෙනස් කරලා යවන එකනේ කරන්නේ. මේකත් ඉතින් ප්‍රශ්නකාරී. දියුණු තාක්ෂණය ලබාගත හැකි වීම. දියුණු තාක්ෂණය ඒක හරි. විද්‍යුත් වාණිජය මගින් ලෝකේ රටවල් අතර සමීප සම්බන්ධතා නැත්නම් සහයෝගීතා වෙන්නේ නැති වෙනවා. ඒ ඔස්සේ තමන්ට අහිමි දියුණු තාක්ෂණික ක්‍රම දියුණු තාක්ෂණ මෙවලම් ඒ අනිත් රටවලින් අපිට ලබා ගන්න තරම් හොඳ විස්තරයක් ඇති. මොකද අපි දැන් විද්‍යුත් වාණිජය යදනවනේ. තේරෙනවද? ඊළඟට වෙනත් කොහොම ඉතින් තවත් පිළිතුරු ලියන්න පුළුවන්. ඉතින් මේකේ මෙන්න මේ පස්වෙනි එකයි පළවෙනි එකයි නැති වුණා නම් තමයි හොඳ. මං කියන්නේ මේ දෙක අන්තරාල වලට නෙමෙයි හරියන්නේ. මොකද්ද? ප්‍රතිඅපනයන වලටයි. පැහැදිලිනේ? භාගයේ බැගින් 4ට ලකුණු දෙකක් දීලා තියෙනවා. අපි ඊළඟට බලමු.
2007 පැරණි නිර්දේශයට යොමු වෙච්ච විභාග ප්‍රශ්න. එකේ රෝමිලක්කම් 5 මුලින්. පළවෙනි ප්‍රශ්නේ රෝමිලක්කම් 5 සම උඩ හරියට එනවා අඩු වෙනවා. මේ වරුදු ඇවිල්ලා තියෙනවා. මේක අහන්නේ සාමාන්‍ය මේ පාඩම මැද හරියටින්. විද්‍යුත් වාණිජය මගින් ව්‍යාපාරිකයාට සහ ගනුදෙනුකරුට ලැබෙන ප්‍රතිලාභ වෙන්වෙන් වශයෙන් පැහැදිලි කරන්න. ඕක ඉතින් නිතරම අහනවා e-commerce වල. විද්‍යුත් වාණිජය කියන්නේ අන්තර්ජාලය හරහා භාණ්ඩ හා සේවා මිලදී ගැනීම කිරීම. ඒ මගින් පාරිභෝගික හැවත් ගනුදෙනුකරුටයි ව්‍යාපාර ලැබෙන ප්‍රතිලාභ. මුලින්ම ව්‍යාපාරිකයන්ට. මොකද එකක් වෙළඳපොළ අන්තර්ජාතික මට්ටම දක්වා ව්‍යාප්ත වෙනවා. තමන් මෙතෙක් තමන්ගේ දේශේ සමීප ගනුදෙනුකරුවන්ට භෞතිකව සම්මුඛ වෙලා භාණ්ඩ ආසේවා වික්කර. නමුත් දැන් අන්තර්ජාලය ඔස්සේ මුළු ලෝකෙටම භාණ්ඩ ආසේවා දෙන්න පුළුවන් නිසා එනම් වෙළඳපොළ නැත්නම් තමන්ගේ ගනුදෙනුකරුවෝ ලෝක මට්ටම දක්වා ව්‍යාප්ත වෙනවා. දෙවෙනි එක තමයි පිරිවැය අඩු වීම. ලියකියවිලි අඩුයි, සේවකයන් අඩුයි, අතරමැදියන් අඩුයි. මේ හැම දෙයකින්ම මොකද වෙන්නේ? ව්‍යාපාරිකයන් පිරිවැය අඩු වෙනවා. පිරිවැය අඩු වෙනවා කියන්නේ මොකක්ද? එතන අනිවාර්යයෙන් ඊළඟ කතන්දරේ ලාභ ඉහළ යනවා. ලාභ ඉහළ පැහැදිලිනේ? අපි බලමු ඊළඟට තොග රඳවා ගැනීම අඩු වීම. විශාල තොග ප්‍රමාණයක් රඳව ගන්න ඕනේ නැහැ. සැපයුම් කරන සමග අපි ලින්කේජ් එක සම්බන්ධතාවයක් තියාගන්න අපිට ඒගොල්ලන්ගෙන් ටග් ගාලා අරගෙන යවන්න පුළුවන්. නැත්නම් ඒගොල්ලෝ ලව්වම බහන්න යවන්න පුළුවන් ගණුම් කරෝ වෙත. පොදු කාර්ය පිරිවෙත් අඩු වෙනවා. ඒ කියන්නේ ඔය ගබඩා කුලි යන්ත්‍ර මේන්ටේන් කරන්න යන වියදම් තියෙනවා. ඒවා මේ මොකුත් නෑ. මොකද බොහෝලට මෙතන පුංචි කාර්යාලයක ඒ කාර්යාලය තමන්ගේ නිවෙස තියෙන්නේ. තමන් සමහරට තමන්ගේ වාහනය ඇතුළේ තියෙන. වෙන කොහෙවත් නෑ. වාහනේ ඇතුළේ දැන් තමයි බිස්නස් කරන්නේ. තේරෙනවද? ඒ නිසා අනිවාර්යෙන් පොදු කාර්ය පිරිවෙත් අඩුයි. පහ ගනුදෙනුකරුවන් සමග ඍජු සම්බන්ධතා පවත්වා ගන්න පුළුවන්. e-commerce අපි කලිනුත් කතා කරා මේ වගේ ප්‍රශ්නයක්. ගනුදෙනුකරුවන් සමග ඍජුව සම්බන්ධතා තියාගන්න පුළුවන්. ව්‍යාපාරිකයන්ට ඒක වැදගත්, ගනුදෙනුකරුවන්ටත් වැදගත්. දෙගොල්ලොම අන්‍යෝන්‍ය වශයෙන් කැමති සම්බන්ධතා තියාගන්න. අනිත් එක තමයි සාපේක්ෂ වාසි ලැබීම. විද්‍යුත් වාණිජය අපිට පුළුවන් අපිට සාපේක්ෂ වශයෙන් වාසි ගෙන දෙන භාණ්ඩ පමණක් තෝරගෙන අලෙවි කරන්න පුළුවන්. අපි හැම එකක්ම අලෙවි කරන්නේ නැහැ. දැන් සිල්ලර කඩයක් භෞතිකව දාගත්තොත් හැම එකක්ම තියෙන්න ඕනේ. නැත්නම් අපි බයින අපි හිතවත් අර බයිනනේ මොනවද ඔයගොල්ලෝ කරන්නේ? ඇහුවොත් නෑ ඉතින් මේව තියෙන්න එපයි. ඉතින් වාගෙන් පරිප්පු ගන්නයි අනිත් මිනිස්සුන්ට මට හාල් ගන්න හැබැයි දෙකම තියෙනවා කියලා ඉතින් අපි කෑ ගහනවනේ. කියන්නේ සාම්ප්‍රදායික වාණිජය මේක එහෙම ඕනේ නෑ. මේක අපිට පුළුවන් සාපේක්ෂ වාසි ලබන්න. අපිට කියන්නේ සාපේක්ෂව අඩු ආවස්තික ප්‍රියක් සහිත භාණ්ඩ පමණක් අපිට අලෙවි කරන්න පුළුවන්. අනිත් ඒවා නොකර ඉන්න පුළුවන්. ඊළඟට ව්‍යාපාර ක්‍රියාවලිය පහසු වෙනවා, සරල වෙනවා. e-commerce නිසා අනිවාර්යෙන් ව්‍යාපාර ක්‍රියාවලිය පහසු වෙනවා. සේවකෝ විශාල පිරිසක් අවශ්‍ය නැහැ. සේවකෝ ඉන්නේ සුළු පිරිසක්. හැම දෙයක්ම පහසුයි. තේරුණාද? ඊළඟට සුළු ඉඩ ප්‍රමාණයකින් පවා ව්‍යාපාර කටයුතු කරන්න පුළුවන්. විශාල ගොඩනැගිලි එහෙම විශාල ඉඩකඩක් අවශ්‍ය නැහැ. අනික සතියේ දින 7 තුරම ඒ වගේම පැය 24 පුරාම නැත්නම් සතියේ සෑම දිනකම පැය 24 පුරාම අපිට පුළුවන් ගනුදෙනු කරන්න. ඔය වගේ වාස් තියෙනවා. එක් කරුණකට ලකුණු භාගය බැගින් කරුණු 3කට ලකුණු එකමාරක් දීලා තියෙනවා. ප්‍රශ්නයක කොටසක් නිසා. අනික ගනුදෙනු කරුවන්ට අපිටත් වාසි. මොනවද? සතියේ දින 7 තුලම පැය 24 පුරාම අපිට මිලදී ගැනීමේ අවස්ථාව ලැබෙනවා. වැසු වෙලාවක් නැහැ. දෙවෙනි එක තෝරා ගැනීමට ඇති අවස්ථාව වැඩි වීම. තෝරා ගන්න අවස්ථාව වැඩි. දැන් භෞතිකව අපි භාණ්ඩ ආසේව මිලදී ගන්න මේ දැන් මේ කාලේ ගියොත් මේ වෙලාව මොකද වෙන්නේ? මේ මධ්‍යහනේ ගිනි අවුව අපට පුළුවන් ද කඩ 30 40 ගිහිල්ලා බලලා තෝරලා සසඳර ගන්න බෑ. වෙහෙස වැඩිනේ. අපි ඒක කරන්නේ මෙතන එහෙම නෙවෙයි. අපට පුළුවන් සමහර වායු සමනය කර කාමරයක නැත්නම් තමන්ගේ කාර්යාලේ තමන්ගේ වාහනේ ඩ්‍රයිවර් කෙනෙක් එක්ක යනවා නම් හරි නැත්නම් තමන්ට මේක කියවන්නයි වාහනේ වල දෙකක් කරන්න බෑනේ හැපෙනවනේ. එතකොට ඒ වගේ අනිවාර්යයෙන්ම තමන්ට පුළුවන් විශාල විකුණුම් කරන ප්‍රමාණයකින් තොරතුරු විමසන්න, මිල විමසන්න, කොන්දේසි විමසන්න. එහෙනම් හොඳම තේරීමක් කරන්න පුළුවන්. අනික පහසු හා කාලිත වීම. පහසු ඒ වගේම කාලිත ඉතුරු වෙනවා. ඊළඟ එක තමයි තොරතුරු දැනගැනීමේ ඉඩකඩ වැඩි වීම. තොරතුරු දැනගන්න තියෙන ඉඩ වැඩි. දැන් සම්ප්‍රදායික වාණිජය අඩුයි. සමහරට වෙලෙන්ද කියන දේ අපි අහන්න ඕනේ. මෙතන එහෙමනේ අපිට පුළුවන්. මොකද මේ
මේ ව්‍යාපාර කෙරෙහි අනිවාර්යයෙන්ම විවිධ සමාජ ජාලවල සමාජයේ මතපල කරනවා. ඒවා සුභවාදී මත වෙන්න පුළුවන්, ධනාත්මක මත වෙන්න පුළුවන්, ඍණ හෝ අසුභවාදී මත වෙන්න පුළුවන්. තේරුණාද? ඒතකොට දැන් ධනාත්මක සුභවාදී මත නම් අනිවාර්යයෙන්ම මොකද ඒවා අපට තොරතුරු බවට පරිවර්තනය කරන්න ලේසි. ඒ නිසා අපට අන්තර්ජාලය ඔස්සේ ලේසියෙම වෙළඳ පොළ තොරතුරු පෙරට වඩා ග්‍රහණය කරගන්න පුළුවන්. අනික සඵලදායී මිලදී ගැනීමක් කළ හැකි වීම. සඵලදායී කියන්නේ effective purchasing කියන එක. ඒ කියන්නේ අපි වැය කරන මිලට උපරිම තෘප්තියක් ලබන්න පුළුවන් වෙන්න ඕනේ. අපේ සෞඛ්‍ය ආරක්ෂා වෙන්න ඕනේ. ආදි වශයෙන් සඵලදායී මිලදී ගැනීමක් කරොත් තමයි අපි අනිවාර්යයෙන්ම තෘප්තිමත් වෙන්නේ. දැන් යමෙක් මිලදී ගත්තත් ඒකෙන් යා තෘප්තිමත් නැත්නම් ඒ මිලදී ගන්නට වඩා හොඳ නිකන් ඉන්නේ. තේරුණාද? ඊළඟ එක තමයි තරඟකාරීත්වය නිසා ආකර්ශනීය වට්ටම් ලබාගත හැකි වීම. තරඟ වැඩිනේ දැන් ඊ-කොමර්ස් නිසා දැන් තරඟ වැඩි. දැන් බලන්න ලංකාවේම දැන් මාර්ගගත අධ්‍යාපන වැඩසටහන් ක්‍රියාත්මක කරන පොදු ආයතන කීපෙම තියෙනවා. මම නම් කියන්න ඕනේ නැහැ තරඟේ. ඒ තරඟේ නිසා තමන්ට අහිමි වන හෝ තමන්ගෙන් ගිලී යන ගනුදෙනු කරෝ පිරිස තමන් ළඟ රඳව ගන්න අනුගමනයක උපාය මාර්ග මොකක්ද ඉහළ වට්ටම් ලබා දෙනවා. ඒ වට්ටම් ලබා දීම කිලිම අපිටයි වාසි වෙන්නේ. පැහැදිලිනේ? ඊළඟට වෙනත් ගනුදෙනු කරන සමග සම්බන්ධය ඇති කරගත හැකි වීම. අපිට විද්‍යුත් වාණිජය තුලින් පුළුවන් වෙනත් ගනුදෙනු කරන සමග සම්බන්ධය ඇති කරගන්න. ඇයි හේතුව? වෙනත් ගනුදෙනු කරුවෝ සමහරට භාණ්ඩා සේවා ඇනවුම් කරනකොට තොරතුරු ඉල්ලුම් කරනකොට අපිට ඒකම ෆලෝ කරන්න පුළුවන්. ඔන්න වගේ කරුණු 3කට ලකුණු භාගයෙන් ලකුණු 1මාරක් දුන්නා. පැහැදිලිනේ? right. අපි යමු ඊළඟ ස්ලයිඩ් එකට. ඔව්. ඒත් 6 වෙනි ප්‍රශ්නේ රෝම ඉලක්ක 1 අයන්න ඔසෙන් අහපු ප්‍රශ්නේ 2007 විභාගෙදිමයි. 95 ජනවාරි 1 ලෝක වෙළඳ සංවිධානය ආරම්භ කරන ලද්දේ කවර සංවිධානයේ කටයුතු පවරා ගැනීමෙන්ද? පුංචි ප්‍රශ්නයක් ලකුණු 1 කොටසක්. අයන්නනේ. අයනුවනු දෙකම තියෙනවා. 95 තමයි මේක ආරම්භ කළේ. එවකට පැවති සංවිධානයක කටයුතු පවරගෙන ඒ සංවිධානය හෝසි කරේ. මොකක්ද? ගැට් සංවිධානය. වෙළඳාම හා තීරුබදු පිළිබඳ පොදු ගිවිසුම කියන සංවිධානය. වෙළඳාම හා තීරුබදු පිළිබඳ පොදු ගිවිසුම. ගැට් General Agreement on Trade and Tariff කියන එකෙන් තමයි අරන් තියෙන ගැට් කියන එක. GATT ගැට්. ඊළඟට ආයන ලෝක වෙළඳ සංවිධානයේ කාර්යයන් පැහැදිලි කරන්න. මේක ඉතින් නිතරම අහනවා. දැන් මේක අපි කලින් කතා කරන නිසා කතා කරන්න ඕනෙත් නෑ අතරම. ලෝක වෙළඳ සංවිධානයේ කාර්යයන් කීපයක්ම තියෙනවා. එකක් මොකද්ද? ගිවිසුමට අනුව සියලුම කටයුතු ක්‍රියාත්මක කිරීම හා පරිපාලනය. ගිවිසුමට අනුව. ඒ කියන්නේ දැන් ලෝක වෙළඳ සංවිධානයේ කිසියම් ගිවිසුමකින් ස්ථාපිත කරේ ඒ ගිවිසුමේ කොන්දේසි කඩ කරන්නේ නැහැ. ඊට යටත්ව ක්‍රියාත්මක වෙනවා. අනික සමාජික රටවල් අතර ඇතිවන වෙළඳ ආරවුල් වෙළඳ ආරවුල් निराකරණය කිරීමට කටයුතු කරනවා. දැන් මේකේ සමාජික රටවල් තියෙනවා. දැන්ට සමාජික රටවල් 164ක් තියෙනවා. මෙන්න මේ 164 රටවල් කීපයක් අතර වෙළඳ ගැටුම් ඇති වෙන්න පුළුවන්. අන්නේ ආරවුල් බේරුම් කරව වෙන්නේ WTO එකයි. අනික ජාතික වෙළඳ ප්‍රතිපත්ති විමර්ශනය කිරීම. ජාතික කියන්නේ මේ ඒගොල්ලෝ හදන අන්තර්ජාතික ප්‍රතිපත්ති නෙවෙයි. එක රටවල තියෙන ජාතික ප්‍රතිපත්ති. දැන් ලංකාවේ මධ්‍යම ආණ්ඩුව ජාතික වෙළඳ ප්‍රතිපත්තියක් හදනවා. ඉන්දියාවේ මහ ආණ්ඩුවත් එහෙම හදනවා. අන්නේ ප්‍රතිපත්ති විමර්ශනය කරනවා. මොකද මේ විමර්ශනය කරමින් බලන්නේ මේ ප්‍රතිපත්ති ගැළපෙනවද? ඒ නිසා මේ කලාපීය සහයෝගීතාවට පළුද්දක් වේද? කලාපීය සහයෝගීතාවට මේවා හානි කරද ආදි වශයෙන් තහවුරු කරගන්න තමයි ඒක විමර්ශනය කරන්නේ. ඊළඟට අඩු දියුණු හා පහළ ආදායම් ලබන රටවලට විශේෂ සැලකිලි දැක්වීම එක ඉතාම හොඳ මානුෂික වගකීමක්, මානුෂික කාර්යයක්. තේරෙනවද? අඩු දියුණු හා පහළ ආදායම් ලබන රටවලට විශේෂ සැලකිලි දක්වනවා. මොනවා හරි සහන් ලබා දීමේදී ප්‍රමුඛතාවය දෙනවා. අනිත් රටවලට වඩා ඇත්තටම අනිත්කුත් රටවල් වලට වඩා ඇත්තටම වැඩි පහසුකම් සපයනවා. ඒ වගේම සෙසු රටවලට වඩා සමහරට අධ්‍යාපනය, සෞඛ්‍ය නොමිලේ ලබා දෙන්න අවශ්‍ය ආධාර උපකාර කරන්න පුළුවන්. මොකද දිලිඳු රටවල් නිසා. අන්න ඒ වගේ ඒ රටවල විශේෂ අවධානයක් සැලකිල්ලක් දැක්වීම කරනවා.
අනික ගෝලීය වෙළඳාම් පිළිබඳ ආර්ථික පර්යේෂණ කිරීම හා වාර්තාපල කිරීම. සමස්ත ලෝකෙම ගෝලීය වෙළඳාම පිළිබඳ පර්යේෂණ පවත්වලා දත්ත රැස් කරලා විශ්ලේෂණය කරලා මොකද වෙන්නේ? ඒ වාර්තා පළ කිරීම නැත්නම් ප්‍රසිද්ධ කිරීම කරනවා. දැන් නම් අනිවාර්යයෙන්ම නෙට් එකෙම තමයි කරන්නේ. ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන් අපි ගෙවීමක් කරලා. ගෙවීමක් කරන්න නැත්නම් අපිට පිටපත් කරගන්න බෑ. ඒතර ඒකත් අර අමතර ආදායම වෙන ක්‍රමයක් වෙලා තියෙනවා. අනික වෙළඳාම හා තීරුබදු ප්‍රතිපත්ති සම්පාදනය. වෙළඳාමට අදාළ ප්‍රතිපත්ති. ඒ වගේම එක එක රටවල් ආනයන අපනයන මත බදු අය කළ යුත්තේ කෙසේද කියලා නිවැරදි අදහසක් ඇති කරගන්න ඒ ප්‍රතිපත්ති සම්පාදනය කරනවා. ඔන්න වගේ කාර්යයන් එක් කාර්යයක ලකුණු එක බැගින් කාර්යයන් දෙකකට බැගින් එක් කාර්යයක ලකුණු එක බැගින් ලකුණු දෙකයි. එක් කාර්යයකට එක බැගින් ලකුණු දෙකයි කියන්නේ අනිවාර්යයෙන්ම කාර්යයන් දෙකයි අපේක්ෂා කරේ. කාර්යයන් දෙකයි අපේක්ෂා කරේ. තේරෙනවනේ? right. අපි යමු ඊළඟ ප්‍රශ්නෙටත්. ඒකත් එම අවුරුද්දේම රෝම ඉලක්කම් 3 වෙනි ප්‍රශ්නේ. භාණ්ඩ තොගයක් ආනයනය කිරීමේදී අනුගමනය කළ යුතු ක්‍රියාපටිපාටියේ අදාළ ලියවිලි ද සඳහන් කරමින් පැහැදිලි කරන්න. භාණ්ඩ තොගයක් ආනයනය කිරීමේදී අනුගමනය කළ යුතු ක්‍රියාපටිපාටියේ අදාළ ලියවිලිද සඳහන් කරමින් පැහැදිලි කරන්න. පළවෙනි එක මොකද්ද? විදේශ සැපයුම් කරන පිළිබඳ තොරතුරු ලබා ගැනීම. ආනයනය කරන ක්‍රියාපටිපාටි පළවෙනි පියවර තමයි විදේශ සැපයුම් කරුවන් පිළිබඳ අපි තොරතුරු හොයාගන්න ඕනේ. මොකද අපි දන්නේ නැහැනේ සැපයුම් කරෝ ගැන. මම කෝඩුකාර ආනයන කරුවෙක් නම් ඒ කියන්නේ අපි කියන්නේ ෆස්ට් ටයිම් කියලා පළවෙනි වතාවට ට්‍රේන් එකේ නම් මම මුකුත් දන්නේ නැහැ. එහෙනම් මට පුළුවන් වෙළඳ මණ්ඩලේ ලංකාවේ වෙළඳ මණ්ඩලේ අර ව්‍යාපාරිකයන්ගේ මව් ආයතනේ වෙළඳ මණ්ඩලයෙන් ගන්න පුළුවන්. ප්‍රමිති ආයතනයෙන් ගන්න පුළුවන්. අපනයන වෙළඳාමට අසම සම සේවාවක් සපයන. අපනයන වෙළඳාමට අසම සම සේවාවක් සලසන කවුද? මව් ඉදිරියේ කියන්නේ අපනයන සංවර්ධන මණ්ඩලයෙන් ගන්න පුළුවන්. වාණිජ බැංකුවලින් ගන්න පුළුවන්. තේරුණානේ? ඒ වගේම තව තියෙන වෙළඳ නාමාවලින් අර අපනයන සංවර්ධන මණ්ඩලයෙන් නියාමනය කරන වෙළඳ තොරතුරු ඒකකයේ කියන එකෙන් වෙළඳ නාමාවලි තියෙන. ඒ නාමාවලි වලින් ගන්න පුළුවන්. දෙවෙනි එක තමයි මිල විමසීම. මිල විමසුම් ලිපියක් යවනවා. අන්න උදාහරණ තහනවනේ. මිල විමසීම කියන්නේ මිල ඇතුළු කොන්දේසි විමසලා යවනවා සැපයුම් කරෝ වෙත. සැපයුම් කරෝ වෙත සැපයුම් කරොට ගියාම සැපයුම් කරෝ ඒකට පිළිතුරු එවනවා. ඒ පිළිතුරු ලිපිය තමයි මිල කියුම කියන්නේ. එහෙනම් මිල ඇතුළු කොන්දේසි විමසලා යවන්නේ මිල විමසුම් ලිපියෙන්. අරයට පස්සේ යවන්නේ මොකද්ද? පිළිතුරු ලිපිය මිල කියුම. අවශ්‍ය නම් ආනයන බලපත් ලබා ගැනීම හා විදේශ විනිමය වෙන් කරවා ගැනීම. ඒතකොට ඒකටත් විනිමය බලපත්‍රයක් ඕනේ. ඒකටත් උදාහරණයක් වශයෙන් විනිමය බලපත්‍රයක් ඕනේ. මතකනේ? දැන් අවශ්‍ය නම් කියන සමහර සීමා කළ ආනයන තියෙනවනේ. විදුලි උපකරණ, මෝටර් වෙහිකල් වලට අවශ්‍ය ස්පෙයා පාර්ට්ස් ඒ වගේම ඒවට අනිවාර්යයෙන්ම ආනයන බලපත්‍රයක් ඕනේ. තේරෙනවද? ඒ නිසා ආනයන අපනයන පාලකවරයාගෙන් නියදී ඉදිරිපත් කරලා ලිඛිතව අයදුම් පත්‍රයක් පුරවලා දීලා ඉම්පෝර්ට් ලයිසන් එක ගන්න ඕනේ. ඊළඟට ඉන්ඩෙන්ටුව යැවීම හා ණයවර ලිපි විවෘත කිරීම. දැන් ඉන්ඩෙන්ටුව කියන්නේ මොකද්ද? දේශීය ළඳාමේදී ඇනවුම දරුවනි. දැන් අපිට මිල විමසුම් ලිපියක් වල මිල කියුමක් ගෙන්න ගත්තා. අවශ්‍ය බලපත්‍ර ගත්තා. විදේශ විනිමය සදා විනිමය බලපත්‍ර ගත්තා. එහෙනම් මොකද කරන්න ඕනේ? අපි ඇනවුම් ඉල්ලන්න ඕන බහන්න. එහෙනම් බහන්න එවන්න කියලා ඉල්ලා යවන එක තමයි ඉන්ඩෙන්ටුව. ඒ ඉන්ඩෙන්ටුව යවන ගමන් මොකද්ද වෙන්න ඕනේ? ණයවර ලිපියත් විවෘත කරන්න ඕනේ. ණයවර ලිපියෙන් කියන්නේ මොකද්ද? ආනයනකරුගේ බැංකුව අපනයනකරු අමතා නිවේදනය කරන ලිඛිතව ආනයනකරු ඉල්ලුම් කරන භාණ්ඩ එයාට අපනයනය කරන්න ඒ අපනයන කරන භාණ්ඩවල වටිනාකම ආනයනකරු වෙනුවෙන් අපි ඔබට ගෙවනවා කියලා පොරොන්දුවක් නෙවෙන්නේ. ඉතින් ඒක මේ ගවම යවනවා නම් හොඳයි. එතකොට ඇනවුම් කරන අතරම අන්න ඉම්පෝර්ට් එක බැංකුව ලිඛිත පොරොන්දුවක් වෙනවා අපි සල්ලි ගෙවනවා කියලා. දැන් එහෙනම් අපනයනකරුට මොකද වෙන්නේ? ආනයනකරුවා කෙරෙහි විශ්වාසයක් ඇති වෙනවා. භාණ්ඩ ඉක්මනින්ම එවන සූදානම් කරනවා. ඒ නිසා සාමාන්‍යයෙන් ඉන්ඩෙන්ටුවට සමගාමීව මේක යවන්න ඕනේ. මොකද ඉන්ඩෙන්ටුව ගියාට භාණ්ඩේ වන්නේ නැහැ. ණයවර ලිපිය යන්නම වෙනවා. තේරෙනවනේ? ඊට පස්සේ නෞබාරපත ඇතුළු අනිකුත් ලියවිලි ලැබීම. දැන් ඉතින් මේ අපි මේ ලියවිලි විවෘත කරන පස්සේ අනිවාර්යයෙන්ම අපට භාණ්ඩ එනවනේ. ඒ එන භාණ්ඩ වලට අදාළ නෞබාරපත, ඉන්වොයිසිය, රක්ෂණ සහතිකය කියන ලියවිලි ලැබෙනවා. ඊට පස්සේ මොකද කරන්න ඕනේ? අපි ආනයන සරහංකරය ඉදිරිපත් කරන්න ඕනේ. කොහොමද ඒකට? අපිට ආපු භාණ්ඩවල සම්පූර්ණ විස්තරයක් දාන වෙනම ෆෝම් එකක් දෙනවා ආකෘතිය.
ඒක දාලා අපිට මෙන්න මේ බහන්න ඇවිල්ලා තියෙනවා කියලා ෆෝම් එක ෆිල් කරලා දුන්නම ඒක තමයි ආන්න සරහන් කරේ කියන්නේ. ඒක ඉදිරිපත් කරන්න ඕනේ කොහොමද? රේගුවට. රේගුවට බාර දෙන්න. ඒක බාර දෙනකන් රේගුව තීරු බදු ගණනය කරන්නේ නැහැ. රේගු ගාස්තු තීරණය කරන්නේ නැහැ. ඒක දුන්නම තමයි තීරණය කරන්නේ. ඊට පස්සේ අපි එනම් තීරු ගාස්තු හා වෙනත් ගාස්තු ගෙවා බහන්න නිදහස් කරගන්න ක්‍රියාත්මක වෙනවා. පැහැදිලිද? ඔන්න ඔය විදිහට තමයි පියවර කීපේ ගුණ කරන්න ඕනේ. ඉහත පියවර ඇතුළත් සම්පූර්ණ පිළිතුරට ලකුණු 3යි. අඩු වුණොත් එහෙම ඉතින් ක්‍රමානුකූල ලකුණු 2මාර 2 1 ඒ වගේ අඩු කරන්න වෙනවා. අපි බලමු ඊළඟට ඒ අවුරුද්දේ මේ ප්‍රශ්නයක් රෝම ඉලක්කම් 4 අයන්න. සාක් සංවිධානය යටතේ දැනට ක්‍රියාත්මක වෙළඳ කිවිසුම් දෙකක් නම් කරන්න. සාක් සංවිධානය යටතේ දැනට ක්‍රියාත්මක වෙළඳ කිවිසුම් දෙකක්. සාක් කියන්නේ අපිට ආවේනික සංවිධානයනේ. තේරෙනවද? South Asian Association for Regional Cooperation. දකුණු ආසියානු කලාපීය සහයෝගිතා කිවිසුම. ඒක යටතේ ක්‍රියාත්මක වෙන වෙළඳ කිවිසුම් මූලික කීපයක්ම තියෙනවා. එකක් තමයි සප්ත කිවිසුම. සප්ත South Asian Preferential Trade Agreement. South Asian Preferential Trade Agreement. ඒක කෙලින්ම ස්කීම් එකේ තිබුණ නම් කිරීම පමණයි. නම් කිරීම පමණයි. තේරෙනවද? නම් කිරීම පමණයි. ඉංග්‍රීසියෙන් නම් කිරීම පමණයි. ඉංග්‍රීසිය කරත් දුන්න සිංහලෙන් ලියුවට ලකුණු දෙන්න එපා අනිවාර්යෙන්. තේරෙනවද? South Asian Preferential Trade Agreement. ඒ කියන්නේ දකුණු ආසියානු වර්ණීය වෙළඳ කිවිසුම. දකුණු ආසියානු වර්ණීය වෙළඳ කිවිසුම. අපි මං ඕනක සිංහලෙන් ලියන්න. මොකද හැම වෙලාවෙම ඉංග්‍රීසියෙන් ලියන්න වෙන්නේ නැහැ විභාගෙට නේ. පළවෙනි එකට එන්නේ එකට එන්නේ දකුණු ආසියානු වර්ණීය ප්‍රිෆරන්ෂියල් කියන්නේ වර්ණීය වෙළඳ කිවිසුම. දෙවැනි එක තමයි අරක සප්තනේ. සප්ත මේක සෆ්ත. අරක සප්ත මේක සෆ්ත. තේරෙනවද? මේක විල සප්ත. සප්ත කියලා ලියුවොත් ලකුණු ලැබෙන විභාගෙදී. දෙවෙනි එක South Asian Free Trade Agreement. අරක preferential මේක free trade. නිදහස් වෙළඳ කිවිසුම කියන එක. දකුණු ආසියානු නිදහස් වෙළඳ කිවිසුම. දකුණු ආසියානු නිදහස් වෙළඳ කිවිසුම. ඒ කියන්නේ සප්ත. සප්ත. ඊළඟට තුන්වෙනි එකක් තියෙනවා ISL FTA. ඉන්දු ශ්‍රී ලංකා ෆ්‍රී ට්‍රේඩ් ඇග්‍රීමන්ට්. මේ මෑත කාලෙම ගැහුවේ ඒකනේ. බහන්න තෝරාගත් බහන්න 250ක් හුවමාරු කරගන්න. තීරු බදු ඇතුළු අනිකුත් බාධා බැහැර කරගෙන ලංකාවත් ඉන්දියාවත් අතර තෝරාගත් බහන්න හුවමාරු කරන ගහගත්ත කිවිසුම. ඉන්දු ශ්‍රී ලංකා ෆ්‍රී ට්‍රේඩ් ඇග්‍රීමන්ට්. ඒ කියන්නේ ඉන්දු ශ්‍රී ලංකා නිදහස් වෙළඳ කිවිසුම. තුන්වෙනි එක ඉන්දු ශ්‍රී ලංකා නිදහස් වෙළඳ කිවිසුම. ඊළඟ එක තමයි සෙෆා. Comprehensive Economic Partnership Agreement. Comprehensive Economic Partnership Agreement. ඒ කියන්නේ විස්තීර්ණ ආර්ථික සහයෝගිතා කිවිසුම. විස්තීර්ණ ආර්ථික සහයෝගිතා කිවිසුම. හතරවෙනි එක. විස්තීර්ණ ආර්ථික සහයෝගිතා කිවිසුම.
නැත්තම් හවුල් කියලා දාන්න පුළුවන් පාර්ට්නර්ෂිප් නිසා. හවුල් කිවිසුම. හරිනේ. ඔන්න ඔය ටික තමයි සාක් කලාපයට අයිති අදාළව ඇති කරගත්ත ප්‍රධාන වෙළඳ කිවිසුම් වෙන්නේ. ආයන්නේ. ඉන් එක් කිවිසුමක් පැහැදිලි කර එමගින් ශ්‍රී ලංකාවට ලැබෙන ප්‍රතිලාභ සඳහන් කරන්න. ඉන් එක් කිවිසුමක් පැහැදිලි කර එමගින් ශ්‍රී ලංකාවට ලැබෙන ප්‍රතිලාභ සඳහන් කරන්න. සිසුවාගේ පැහැදිලි කිරීම සලකා බලා පැහැදිලි කිරීම ලකුණු 1යි. උත්තරේ නැහැ. ස්කීම් එකේ නැහැ මේනෝ. සමහර ස්කීම් එක උත්තර දාන්නේ නැහැ. ඔයාලා ඉදිරිපත් කරන පිළිතුරු වල අංග සම්පූර්ණ බව නිවැරදිතාවයේ මත පරීක්ෂකවරුන් වන අපිට බලය තියෙන ලකුණු දෙන්න. හරිද? ඉන් එක් කිවිසුමක් පැහැදිලි කර. අපි ගත්තොත් වඩා ප්‍රසිද්ධම එක සප්තනේ. සප්තේක. South Asian Preferential Trade Agreement. දකුණු ආසියානු වර්ණීය වෙළඳ කිවිසුම. මේ කියන්නේ සාක්කලාපී රටවල් කීයද දරුවනේ? 8යි. ලංකාව ඇතුළු 8යි. සාක්කලාපී රටවල් 8 අතර තීරුබදු සහ නොමන බාධක හැකිපමණ බැහැර කරමින් වෙළඳාමේදී නැත්නම් ආනයන අපනයන වෙළඳාමේදීමට ඇති කරගත් කිවිසුම තමයි. ඒ අදහස ලියුවනම් හොඳටම ඇති. තේරෙනවද? සාක්කලාපී රටවල් 8 කියලා නම් කරත් කමන්නේ නැතත් කමක් නැහැ. සාක්කලාපී රටවල් අතර තීරුබදු සහ තීරුබදු නොවන බාධක හැකිපමණ ඉවත් කරමින් නිදහසේ ආනයන අපනයන වෙළඳ කටයුතු ඉටු කිරීමට ඇති කරගත්තා වූ කිවිසුමයි. එහෙම ලියන්න පුළුවන්. එහෙම තමයි මේක ලියන්න පුළුවන්. අලුත් මේක තුන්වෙනි එක ISLFT එක ඉන්දු ශ්‍රී ලංකා ෆ්‍රී ට්‍රේඩ් ඇග්‍රීමන්ට්. ඒ කියන්නේ ඉන්දු ශ්‍රී ලංකා නිදහස් වෙළඳ කිවිසුම. ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර තෝරාගත් භාණ්ඩ තීරුබදු සහ වෙනත් බාධා වලින් බැහැරව හුමාරු කරගන්න ඇති ඉන්දියාව සහ ලංකාව අතර ඇති කරගත්ත කිවිසුම තමයි ඉන්දු ශ්‍රී ලංකා ෆ්‍රී ට්‍රේඩ් ඇග්‍රීමන්ට් කියලා. අපි ඔන්න අලුත් මේක ඔන්න ඒක ලියමු. අලුත් මේක නිසා ඒක ලියමු. දැන් ඔබට මේක ලියන්න පුළුවන්. ආයන්නනේ. ඔව්. ආයන්නනේ. ආයන්න පළවෙනිතර ලකුණ ඉන්දු ශ්‍රී ලංකා නිදහස් වෙළඳ කිවිසුම. ඉන්දු ශ්‍රී ලංකා නිදහස් වෙළඳ කිවිසුම. ඒ කියන්නේ තෝරාගත් භාණ්ඩ ඔක්කොම නෙවෙයි තෝරාගත් භාණ්ඩ කීපයක් වෙළඳ බාධා රහිතව හුවමාරු කර ගැනීමට ඉන්දියාව හා ලංකාව අතර ඇති කරගත් කිවිසුම. එහෙම ලියුණා ඇති. ඊට පස්සේ ඕකෙන් ඇහුවා පැහැදිලිවම එකක් පැහැදිලි. එමගින් ශ්‍රී ලංකාවට ලැබෙන ප්‍රතිලාභ. දෙවෙනිතර ලකුණ ප්‍රතිලාභ. එකක් මොකද්ද? අනිවාර්යෙන් වෙළඳ බාධක අයින් කරනවානේ. එහෙනම් සාපේක්ෂව අඩුම මිලට ඉන්දියාවෙන් බඩු ගන්න පුළුවන් නේ. එහෙනම් අඩු මිලට භාණ්ඩ හිමි වේ. ඒක. දෙවැනි එක තමයි දැන් මේ කිවිසුම ගැහුවම කිවිසුමේ සඳහන් ආකාරයට අපිට අකණ්ඩව භාණ්ඩ සපයන්න ඕන. තේරෙනවද? භාණ්ඩ කොච්චර ඉන්දියාවට අවශ්‍ය ප්‍රමාණය හිඟවුනොත් අපිට දෙන්න ඕනේ. එහෙනම් අපිට කිවිසුමේ සඳහන් පරිදි අකණ්ඩව භාණ්ඩ ලබා ගන්න පුළුවන් වීමත් අවශ්‍යයි. එහෙනම් ඒ අදාළ භාණ්ඩ ලංකාවට හිඟ වෙන්නේ නැහැ. තේරෙනවද? අදාළ භාණ්ඩ
අදාළ භාණ්ඩ අකණ්ඩව ලබාගත හැක. දෙකක් උපරිම ඇති. තුන්වැනි එක තමයි ඕනෑම රටවල් දෙකක් හෝ වැඩි ගණනක් අතර මෙවැනි වෙළඳ බාධක ඉවත් කරලා වෙළඳාමේ දෙන කිවිසුමක් ගහගන්නවා යනු එතනම මොකද වෙන්නේ? අනිවාර්යයෙන්ම මිත්‍රත්වයක් ඇති වෙනවා. ඒ කියන්නේ මොකද? ඉන්දියාව සමග තියෙන සහයෝගීතාවය අනිවාර්යයෙන්ම තවදුරටත් තහවුරු වෙනවා, වර්ධනය වෙනවා නේ. එනම් ඉන්දියාව සමග ඇති කොහොමද අපි සහයෝගයක් තියෙනවනේ ඇති සහයෝගීතාවය කොහොමද තියෙනවා? අපේ තවත් එක වර්ධනය වෙනවා. සහයෝගීතාවය වර්ධනය වේ. පැහැදිලිනේ? එතකොට සිසුවාගේ පැහැදිලි කිරීම සලකලා කියන්නේ අපි නිර්වචනය කරා ඒකට ලකුණු 1යි ලංකාවට ලැබෙන ප්‍රතිලාභ සඳහන් කර ඇතනම් භාගයේ බැගින් ලකුණු 1යි කියන්නේ භාගයේ බැගින් කරුණු 2යි. අනිවාර්යයෙන්ම මම කියන්නේ 2යි හන්නේ 2කට තමයි ලකුණු 1 ලැබෙන්නේ. පැහැදිලිනේ? රයිට්. අපි යමු ඊළඟ ප්‍රශ්නයට. කෙටි සටහන් ලියන්න. එකක් ශ්‍රී ලංකා අපනයන ණය සංස්ථාව. ශ්‍රී ලංකා අපනයන ණය සංස්ථාව. ශ්‍රී ලංකා අපනයන ණය සංස්ථාව. මේක හරිද? එතකොට මෙතන පිළිතුරට දාලා තියෙන්නේ ශ්‍රී ලංකා අපනයන ණය සංස්ථාව. මේවා ඉතින් මිස්ටේක් මොකද මේවා කන්ට්‍රෝලින් චීෆ් කරත් කරන්න දෙන්නේ නැති වැරදිනේ නේ. මේක වැරදි. මේක එන්නෝනේ ශ්‍රී ලංකා අපනයන ණය රක්ෂණ සංස්ථාව. එන්නෝනේ ශ්‍රී ලංකා අපනයන ණය රක්ෂණ සංස්ථාව. අපනයන ණය සංස්ථාව කියලා එකක් නැහැ නේ. ශ්‍රී ලංකා අපනයන ණය. ඒ ණය කියන වචනේ හල්ලා තියෙන්නේ. තේරෙනවද? ඒක වැරදි. අපි ඒක හදමු ඕනම් අපනයන ශ්‍රී ලංකා අපනයන ණය රක්ෂණ සංස්ථාව. සෝරි. ණය තියෙනවනේ රක්ෂණ සංස්ථාව. තේරෙනවද? මෙතනත් එහෙමයි. ශ්‍රී ලංකා අපනයන ණය රක්ෂණ සංස්ථාව වෙන්න ඕන. රක්ෂණ. ගුරුන්ටත් අකුරු වර්ධි කරන්න දෙයක් නැහැ. අපි ස්ලේසි කියලා කතා කරේ. ශ්‍රී ලංකා එක්ස්පෝර්ට් ක්‍රෙඩිට් ඉන්ෂුරන්ස් කෝපරේෂන් ස්ලේසි මතකයි නේද? මොකද මේ කියන්නේ? අපනයන දිරිගැන්වීම මුල් කරගෙන මෙම ආයතන පිහිටුවන ලදී. අපනයනයේ නියැලි ව්‍යාපාරිකයන් ලැබිය යුතු මුදල් නොලැබීම හෝ ප්‍රමාද වීම සම්බන්ධයෙන් සිදු නලාභාවරණය සඳහා රක්ෂණ ඔප්පු නිකුත් කිරීම, ඇප ඔප්පු නිකුත් කිරීම යනාදිය මෙම ආයතන මගින් කරනු ලබයි. දැන් කන්ට්‍රෝලින් චීෆ් මේකට අරන් තියෙන්නේ පෙරලා ඉතාම සරලම උත්තරයක්. මේක හොඳම උත්තරේම නොවේ. ඔබට පුළුවන් අතපය දිගෑරලා ඔබ ඉගෙනගත්ත දැනුම මම ඉගෙනු දැනුම පදනම් කරා ඊට සාර්ථක උත්තරය ලියන්න. අපි මේක තීරපාටි උගන්වද්දිම කිව්වා ස්ලේසික් ගැන ශ්‍රී ලංකා අපනයන ණය රක්ෂණ සංස්ථාව කියන්නේ එක් අතකින් රක්ෂණ ආයතනයක්. තවත් අතකින් මොකද්ද? අපනයන වෙළඳාම ප්‍රවර්ධනය කරන ආයතනයක්. අපනයන වෙළඳාමට සානුබල දෙන ආයතනයක්. තේරුණාද? ඒකට හේතුව අපනයනකරුවන්ට අලුත් වෙළඳ පොළවල් සොයාගන්න මේගොල්ලෝ උදව් කරනවා. තේරුණාද? අපනයනකරුවන්ට විදේශ වෙළඳ පොළ පර්යේෂණ කරලා තොරතුරු සපයනවා. ඒ නිසා මේක අපනයනයට සානුබල ලබා දෙනවා. අනික් අතින් අපනයනකරු භාණ්ඩ අපනයනය කර විදේශ ගැනුම්කරුගේ මුදල් නොලැබුණොත් හරි පහුනොත් පාඩුයිනේ. අන්න ඒ සඳහා රක්ෂණ වන්දියකට බා ගැනීමට රක්ෂණ වන්දිය ලබා දීම සඳහා රක්ෂණ ඔප්පුවක් නිකුත් කරනවා. රක්ෂණ ඔප්පු මම පාඩම උගන්වද්දි කිව්වා අනිවාර්යෙන් කියවෙනවා. තීර පාඨකයේ දැන්ට මාස කිහිපයකට පෙර අපනයනය කරන භාණ්ඩ රක්ෂණය කරන්න ඕන තරම් රක්ෂණ ආයතන තියෙනවා. හැබැයි අපනයනකරුට විදේශ ගැනුම්කරුගෙන් මුදල් නොගෙවීම නිසා බොල් නැහැ පාඩුවක් වුණොත් ඒ පාඩුව පියවන්න රක්ෂණ ක්‍රම නැහැ. තියෙන එකයි. ඒ මොකද්ද? අපනයන ගෙවීම් රක්ෂණ ඔප්පුව නැත්නම් අපනයන අවදානම් රක්ෂණ ඔප්පුව. ඒක නිකුත් කරන එකම එක ආයතනය මොකද්ද? ස්ලේසික් පමණ කියලා මම ඉගෙනුවා. ඒක තාමත් මතක තියෙනුනේ එදා වගේම. තේරුණාද? එහෙනම් මේගොල්ලෝ නිකුත් කරන්නේ නිකම්ම දැන් මේ කියන්නේ අලාභ ආවරණය සඳහා රක්ෂණ ඔප්පු. දැන් මම කියන්නේ මගේ මතය ඔබ
දන්න නිසා උට මෙහෙම ලියන්න පුළුවන්. අපනෑන දිරිගැන්වීම මුල් කරගෙන මෙම එක කමක් නෑ. ඒක හරි. දෙපැත්තම කියනවනේ. අපනයනේ නියලි ව්‍යාපාරිකයන් ලැබිතු මුදල් නොලැබීම හෝ ප්‍රමාද වීම සම්බන්ධයෙන් සිදු වන අලාභාවරණය සඳහා මොකද්ද? අපනයන ගෙවීම රක්ෂණ උපකරණ වඩා හොඳයි. නැත්නම් අපනයන අවදානම් රක්ෂණ උපකරණ කියලා කියන්න පුළුවන්. තේරෙනවද? නිකුත් කිරීම, අපොප්පු නිකුත් කිරීම යනාදී මෙම ආයතනවලින් කරන ලබයි. එහෙම නැත්නම් අපනයන වෙළඳාම ප්‍රවර්ධනය කිරීමට විවිධ සානුබලයන් ලබා දීමටත් අපනයනකරුවන්ට විදේශ ගැනුම්කරුගෙන් මුදල් නොලැබීම හෝ ප්‍රමාද වීමෙන් ඇති හැකි පාඩු පෙවීමට වන්දි ගෙවීමටත් අපනයන ගෙවීම නැත්නම් අපනයන අවදානම් රක්ෂණ උපකරණ නිකුත් කිරීම. එහෙම ලියුණා වඩා හොඳයි. තේරුණාද? අපනයන ගෙවීම රක්ෂණ උපකරණ කියන්නේ. එකම එක ඔප්පු මතකයි නේද? අපි මේක පාඩම ඉගෙනුවේ රක්ෂණ පාඩමේ. මම මේක විදේශ වලදාම තීරිකට කරේ නැහැ කියලා මතකයි. රක්ෂණ පාඩමෙදි කරා තීරි මේ විදේශ වලදාම පාඩමෙදි මතක් කරා. මොකද මම කරානේ. නැවත රිපීට් කරන්න ඕනේ නැහැ. විදේශ වලදාමට සම්බන්ධයි. මේ උදාහරණය. මෙන්න විභාගයට අහනවා. ඊළඟට වෙළඳ අනුපාතය. දැන් මේක නම් ඊතරම්ම දැන් වැදගත්කමක් නැහැ. මොකද දැන් ආර්ථික විද්‍යාවට මේව යොමු කරානේ. BS වල දැන් කරන්නේ නැහනේ. සිලබස් එක කරන්න කියලාත් නැහැ. අපනයන ඒකක ආනයන ක්‍රය ශක්තියයි. ඒ කියන්නේ අපි එකක් අපනයනය කර ලබන මුදලින් කොච්චර අපට වහන්න ප්‍රමාණයක් ආනයනය කරන්න පුළුවන්ද? ක්‍රය ශක්තිය කියන එකයි. අපනයන ඒකකයක ආනයන ක්‍රය ශක්තිය. එනම් අපනයන ඒකකයකින් ලබාගත හැකි ආනයන ඒකක ප්‍රමාණය. කොහොමද හොයන්නේ ඒක? අපනයන මිල දර්ශකයේ බෙදෙනවා ආනයන මිල දර්ශකයේ. අපනයන මිල දර්ශකයේ බෙදීම ආනයන මිල දර්ශකයේ වැඩි කිරීම 100. ඕක ඉක්කොන් වලට අපූර්ව කරනවා. ඊළඟට Association of Southeast Asian Nations දේශපාලනික හා ආර්ථික සහයෝගිතාව වර්ධනය කර ගැනීමේ අරමුණෙන් තායිලන්තය, පිලිපීනය, මැලේසියාව, සිංගප්පූරුව, ඉන්දුනීසියාව, බ්‍රූනායි යන ඈත පෙරදිග රටවල් විසින් ඇති කරගනු ලැබූ සහයෝගිතාවය තමයි මේන් අදහස් කරන්නේ. මොකද්ද? ආසියන් නැත්නම් ආසියාන් කියලාත් කියනවා. ආසියාන් කියලාත් කියනවා. ඔකට ආසියන් කියලාත් කියනවා. දෙකම විවහාර කරන සිංහලෙන්. දෙකම හරි. තේරුණාද? මේ ආසියන් සංවිධානයේ දාගත්තෙම දේශපාලනික හා ආර්ථික සහයෝගිතාව රටවල් අතර දේශපාලන සහයෝගිතාව ඒ වගේම ආර්ථික සහයෝගිතාව. තේරෙනවද? දේශපාලනික වශයෙන් පරිගැනීමට ලක් වෙන්නේ එක් රටකට දේශපාලන වශයෙන් බලපෑම් කරන්නේ අනික ආර්ථික එක් රටක් අර්බුදයක ලක් වෙලා තියෙනවා නම් ඒ රටේ ඩොලර් නැත්තම් ඉන්ධන නැත්තම් බෙහෙත් නැත්තම් අන්න ඒ රටට මොකද කරන්නේ? සමාජික උදව් කරනවා. ඒක තමයි මේ ආර්ථික කියන්නේ. තේරෙනවද? දේශපාලන ආර්ථික සහයෝගිතාවය කියන දෙකම වර්ධනය කර ගැනීමේ අරමුණින් තායිලන්තයේ, පිලිපීනයේ, මැලේසියාව, සිංගප්පූරුව, ඉන්දුනීසියා, බ්‍රූනායි යන ඈත පෙරදිග රටවල් විසින් ඇති කරගත් ලැබූ සහයෝගීතාවය නැත්නම් කිවිසුම තමයි ආසියන් කියන්නේ. මේ වගේ ඊටාම කෙටියෙන් එක් කරුණක් පැහැදිලි කිරීමට ලකුණු එක බැගින් කරුණු තුනට ලකුණු 3ක් දීලා තියෙනවා. පැහැදිලිනේ? රයිට්. අපි අද පාඩම් පරිච්ඡේදයෙන් විදේශ වෙළඳාමට අදාළ තවත් ඊටා වටිනා විභාග ප්‍රශ්න කීපයක් විශ්ලේෂණාත්මකව පිළිතුරු පත්‍ර ඇගීමේදී ලකුණු ලබා දෙන ආකාරය අවධාරණය කරමින් සහ පිළිතුරු පත්‍ර ඇගීමේදී අපේක්ෂිත පිළිතුරු සහ ඇතැම් විට පිළිතුරු වල දුර්වලතාව පවා පැහැදිලි කරා. ඒ නිසා හොඳ විශ්ලේෂණයක් කරා. අපි තවත් මේ විදේශ වෙළඳාම කියන ඒකකයට අදාළව ඉදිරි පාඩම් පරිච්ඡේදයේදී තවත් විශ්ලේෂණාත්මක ප්‍රශ්න කීපයක්ම සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා.